අපි අද කතා කරන්න යන්නේ ව්‍යුහය හා බන්ධන පාඩම සම්පූර්ණයෙන්ම ආවරණය වෙන විදිහට ස්පීඩ් රිවිෂන් එකක් මම මේ සඳහා ඔයගොල්ලන්ට එවලා තියෙනවා ටියුට් එකක්. ඒකේ තියෙන ප්‍රශ්න වලින් තමයි අපි විවරණ එක්ක සම්පූර්ණ පාඩමම ආවරණය කිරීම සිද්ධ කරන්නේ. එතකොට මේ අපේ අද පාඩම අවසානයේ ඔයගොල්ලන්ට එවන MCQ ප්‍රශ්න පත්‍රයක් MCQ ප්‍රශ්න 100ක් ඒ වගේම ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්න 10ක් එවනවා. එතකොට මේකට උත්තර ලියන්න අද පාඩමෙන් පස්සේ මොකද එක්සෑම් එකේ අනිවාර්යයෙන්ම ලකුණු 9ත් 10ත් අතර ලකුණු ප්‍රමාණයක් මේ පාඩමෙන් අපිට ගන්න පුළුවන්. මොකද අනිවාර්යයෙන්ම ස්ට්‍රක්චර්ඩ් එසේ පළවෙනි ප්‍රශ්නේ එන්නේ බන්ධන වලින්. බන්ධන එක්ක ජෙනරල් කෙමිස්ට්‍රි සම්බන්ධ කරලා තමයි එන්නේ. අපි ජෙනරල් කෙමිස්ට්‍රි කැටි ක්‍රම වලින් ඔක්කොම කතා කරන්න පටන් ගත්තා. මේ සතියේ එතකොට අද පන්තිය මගෙන් ඕගොල්ලෝ බන්ධන ඔක්කොම තියරි අවුල් තියෙන ළමයි තියරිත් ඔක්කොම හොඳට හදා ගන්න පුළුවන් විදියට කරනවා. මුළු බන්ධන පාඩමම කෙටි ක්‍රම වලින් තමයි කියා දෙන්නේ. හරි. අපි යමු එහෙනම් වැඩේට. එහෙනම් පළවෙනි ප්‍රශ්නය තියෙන්නේ වගුවක් සම්පූර්ණ කරන්න දීලා තියෙනවා. ඒකේ ඕගොල්ලෝ හැඩය බලලා එක්සෑම් ඊට පස්සේ ආන්සර් හොයන්න අවකාශීය පිහිටුම අඳින්න ඕන මධ්‍ය පරමාණු වට ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය හොයන්න තමයි තියෙන්නේ. එතකොට මේ කොටසට අදාළව මුලින්ම දැනගන්න ඕන දේ තමයි මේ දීලා තියෙන ප්‍රභේදවල ලුයිස් සිව්වය අඳින්න ඕන. ලුයිස් සිව් අඳින්නේ කොහොමද? ඒකට මම පියවර කිහිපයක් ඉදිරිපත් කරන්න. මේක අපේ වෙන වෙනමත් වීඩියෝස් වල ඔයගොල්ලෝ දකින්න ඇති. මුලින්ම කරන්න ඕන මොකද්ද? මධ්‍ය පරමාණුව සොයා ගන්න ඕන. මැද ඉන්න කෙනා හොයාගන්න එක. මධ්‍ය පරමාණුව හඳුනා ගන්න. මධ්‍ය පරමාණුව වටා ඉන්නවට කියන අපි පාර්යන්ත පරමාණු. මුලින්ම අපි කරන්න ඕන දේ තමයි මධ්‍ය පරමාණුව හඳුනා ගන්නවා. එතකොට අනිවාර්යයෙන්ම මධ්‍ය පරමාණුව වෙන්න බැරි අය කවුද? හයිඩ්‍රජන් හා ෆ්ලුවරින් කිසි විටක මධ්‍ය පරමාණුව නොවේ. මේ දෙන්න කොයි වෙලාවකවත් මධ්‍ය පරමාණු වෙන්නේ නැහැ. හේතුව තමයි මේ දෙන්නට නිෂ්ක්‍රීය වායු වින්‍යාසයට යන්න. මොකද්ද අවශ්‍ය ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය? ඉලෙක්ට්‍රෝන එකයි ඕනේ. කියන්නේ මේ දෙන්න එක බන්ධනය හැම වෙලාවෙම හදාගන්න. එහෙනම් මැද ඉඳලා බන්ධන කිහිපයක් හදාගන්න කොයි වෙලාවකවත් බෑ. ඒතකොට අපි මේ රසායනික බන්ධන පාඩමේදී එක මූලද්‍රව්‍ය පරමාණු බන්ධන හදාගන්න හේතුව මොකක්ද? මේ විදිහට බන්ධන හදාගන්නේ නිෂ්ක්‍රීය වායු වින්‍යාසයට යන්න. දැන් ඔක්සිජන් ගත්තොත් නිෂ්ක්‍රීය වායු වින්‍යාසයට යන්න ජල අණු දෙකක් එක්ක වැදිලා එයාගේ ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ කරගන්න. එහෙනම් මේ බන්ධන හදන්නේ අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ස්ථායි කරගන්න. එහෙනම් මේ හීලියම්, නියෝන්, ආගන් කියන කට්ටිය නිෂ්ක්‍රීය වායු වින්‍යාසයට යන්න තමයි මූලද්‍රව්‍ය පරමාණු බන්ධන හදන්නේ. ඒකින්ද තමයි නිෂ්ක්‍රීය කට්ටිය බන්ධන හදන්නේ නැත්තේ. හැබැයි නිෂ්ක්‍රීය කට්ටිය අතරින් බන්ධන හදන කීප දෙනෙක් ඉන්නවා. කවුද? හීලියම්, නියෝන්, ආගන්, ක්‍රිප්ටන්, සෙනෝන්, රෙඩෝන්. මෙන්න මේ ක්‍රිප්ටන් ඉඳන් පහළට ඉන්න අය ඔක්සිජන් එකයි ෆ්ලුවරින් එකයි ප්‍රතික්‍රියා කරලා සංයෝග හදනවා. ඒකට හේතුව තමයි කාණ්ඩයේ පහළට යත්ම අරය වැඩි වෙනවා. නෂ්ටියට ඉලෙක්ට්‍රෝන වල තියෙන බැඳීම අඩු වෙනවා. අර ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ ස්ථායි වුණත් ඉලෙක්ට්‍රෝන නෂ්ටියට බැඳලා තියෙන ආකාරය අනුව දුර්වලයි. මොකද නෂ්ටියට තියෙන දුර වැඩිනේ. දුර වැඩි වෙන්න නෂ්ටියට තියෙන බැඳීම අඩු වෙනවා. හැබැයි අපේ සිලබස් එකේ උදාහරණ තියෙන්නේ ෆෙනෝන්ට සම්බන්ධව විතරයි. ෆෙනෝන් ෆ්ලුවරින් එක්ක, ෆෙනෝන් ඔක්සිජන් එක්ක අපිට සිලබස් එකේ සංයෝග තියෙනවා. ඒත් හොඳට මතක තියාගන්න නිෂ්ක්‍රීය වායු වලින් ක්‍රිප්ටන් ඉඳන් පහළට ඉන්න හැමෝම සංයෝග හදනවා කියලා. ගොඩක් අය හිතන් ඉන්නේ ෆෙනෝන් ඉඳන් පහළට කියලා නෑ. ක්‍රිප්ටන් ඉඳන් පහළට. එහෙනම් අපි බලමු දැන් මධ්‍ය පරමාණුව වෙන්න බෑ කිව්වා කොයි වෙලාවකවත් හයිඩ්‍රජනුයි ෆ්ලුවරිනුයි. එහෙනම්
මේ දෙන්න හැර අනිත් අය අපි සැලකුවොත් හැම වෙලාවෙම මධ්‍ය පරමාණු වෙන්නේ කවුද? විද්‍යුත් ඍණතාවය අඩු පරමාණුව තමයි මධ්‍ය පරමාණුව වෙන්නේ. විද්‍යුත් ඍණතාවය අඩු පරමාණුව මධ්‍ය පරමාණුව වෙන්නේ. හැබැයි හයිඩ්‍රජන් ෆ්ලෝරින් සලකන්නේ නැහැ. ඒ දෙන්න ඉන්නවනම් අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ පර්යන්ත පරමාණු විදියට තමයි ඉන්නේ. වටේ ඉන්න පරමාණු විදියටම තමයි ඉන්නේ. ඊළඟට අපි මේකෙදි කරන්නේ මොකද්ද ලුයිස් විහෝරදී? බන්ධනවල ඉන්න ඉලෙක්ට්‍රෝන. බන්ධන ඉලෙක්ට්‍රෝන පෙන්නනවා කෙටි ඉරකින් එකසර නැත්තම් බන්ධන වලට සහභාගී නොවූ ඉලෙක්ට්‍රෝන පෙන්නනවා තිත් වලින් නේද? බන්ධන වලට සහභාගී නොවූ ඉලෙක්ට්‍රෝන පෙන්නන්න මොනවයින්ද? නැත්තම් ඉලෙක්ට්‍රෝන යුගල් නැත්තම් එකසර කියලා කියනවා අපි. ඒවා පෙන්නන්නේ තිත් වලින්. මේකට තමයි අපි ලුයිස් විහරයක් කියලා කියන්නේ. ලුයිස් විහර අපි නිර්මාණය අඳින්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන කෙටි ඉරකින් පෙන්වනවා. බන්ධන වලට සහභාගී නොවූ ඉලෙක්ට්‍රෝන තිත් වලින් නිරූපණය කරනවා. මේකම දැනගන්න ඕන කට්ටියට තියාගන්න පුළුවන් බන්ධන ප්‍රමාණය. කට්ටියට තියාගන්න පුළුවන් බන්ධන ප්‍රමාණයට හේතු වෙන ප්‍රධාන සාධකය මොකක්ද? ඒගොල්ලොන්ගේ සංයුජතාවය. එනම් මූලද්‍රව්‍යවල ප්‍රධාන සංයුජතාවයට අදාළව බන්ධන සාදා ගන්න. එහෙනම් තියාගන්න පුළුවන් බන්ධන ගණන අපිට තීරණය කරන්න පුළුවන් මධ්‍ය පරමාණු නම් මධ්‍ය පරමාණුවේ බන්ධන ගණන ඒගොල්ලෝගේ ප්‍රධාන සංයුක්තාවයත් එක්ක මම කාණ්ඩයත් එක්ක දෙන්නම් ඔයගොල්ලන්ට ප්‍රධාන සංයුක්තාවය. එතකොට ගමු පළවෙනි කාණ්ඩය, දෙවන කාණ්ඩය 3 4 5 6 7. මේක ඇත්තටම 1 2 කියලා ගත්තා ඊට පස්සේ මෙතන D ගුණුව මැදරෙන හින්දා 13 14 15 කියලා තමයි කියන්නේ. 3 4 5 6 7ම දාගමු. මෙයාගේ ප්‍රධාන සංයුක්තාව පළවෙනි කාණ්ඩයගේ 1යි. දෙවන කාණ්ඩයගේ 2යි. තුන්වෙනි කාණ්ඩයගේ 3යි. හතරවෙනි කාණ්ඩයගේ 4යි. මෙතන ඉඳන් කට්ටියගේ ප්‍රධාන සංයුක්තාවය වෙන්නේ මොකද්ද? අෂ්ටකය සම්පූර්ණ කරගන්න 8 සම්පූර්ණ කරගන්න ලබා ගන්න ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය. එහෙනම් 5ට 3යි 2යි 1යි. එහෙනම් 6 වෙනි කාණ්ඩයයි තියාගන්න බන්ධන 2යි 7 වෙනි කාණ්ඩයයි 1යි. ওই විදිහට තමයි තියාගන්න පුළුවන් ප්‍රධාන බන්ධන සංඛ්‍යා. තියාගන්න පුළුවන් බන්ධන ප්‍රමාණයට හේතු වෙන්නේ ප්‍රධාන සංයුක්තාවය. ඒක තමයි අපි කිව්වේ. හැබැයි මේගොල්ලන්ට විවිධ සංයුක්තා තියෙනවා. හැබැයි මම මේ ගත්තේ බහුලවම යොදා ගන්න පුළුවන් ආකාර. එතකොට අපි බලමු මේ කරුණු දැන් මම මේ පොයින්ට්ස් විදියට දෙනවා ඔයගොල්ලන්ට ලුයිස් විව්හ අඳිද්දී සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවද කියලා මේ කරුණු අපි විව්හ අඳිද්දී බලමු. දැන් ඔන්න බන්ධන දාන අයිඩියා එකක් එනවා. මුලින්ම කරන්නේ මොකක්ද අපි? එහෙනම් මධ්‍ය පරමාණුව හොයාගන්න. ඊට පස්සේ පර්යන්ත පරමාණු සම්බන්ධ කරනවා. පර්යන්ත පරමාණු 4ක් ඉන්නවා නම් ඒගොල්ලෝ 4 දෙනා බන්ධන 4කින් සම්බන්ධ කරනවා. ඊට පස්සේ මොකක්ද අපි මුලින්ම කරන්න ඕන? මුලින්ම කරන්න ඕන පර්යන්ත පරමාණු වල අෂ්ටකය සම්පූර්ණ කරන එක. මධ්‍ය පරමාණු වලට අත තියන්න එපා. මේ බන්ධන ගාන ගැන අයිඩියා එකක් අපිට එනවා මුලින්ම. මුලින්ම කරන්න ඕන පර්යන්ත පරමාණු වල අෂ්ටකය සම්පූර්ණ කරන්න. අෂ්ටකය සම්පූර්ණ කරන්න කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ කරනවා බන්ධනයි ඉලෙක්ට්‍රෝනයි මගින්. වටේ ඉන්න කට්ටියක තමයි මුලින්ම 8 සම්පූර්ණ කරන්නේ. එතකොට එහිදී සැලකිලිමත් වෙන්න ඕන ශක්ති මට්ටම අනුව පවත්වාගත හැකි උපරිම ඉලෙක්ට්‍රෝන ගණන. පැහැදිලිද? ඉන්පසු මධ්‍ය පරමාණුව වෙත යන්න. මුලින්ම පර්යන්ත පරමාණු 8 සම්පූර්ණ කරනවා. ඊට පස්සේ තමයි මධ්‍ය පරමාණුවට යන්නේ. මධ්‍ය පරමාණුවට ගියාම දෙවන ආවර්තයේදී හොඳනම් පරිස්සම් වෙන්න ඕන. දැන් ශක්ති මට්ටම ගත්තොත් n සමානයි 1 නම් 1s2 විතරයි ඉන්නේ. එහෙනම් උපරිම ඉලෙක්ට්‍රෝන තියාගන්න පුළුවන් කීයද? 2යි. දෙවන ශක්ති මට්ටම මොනවද?
2s2 2p6 උපරිම ඉලෙක්ට්‍රෝන කීයද 8යි තුන්වෙනි ශක්ති මට්ටම මොනවද 3s2 3p6 3d10 අනුව උපරිම ඉලෙක්ට්‍රෝන තියාගන්න පුළුවන් 18 හොඳටම පරිස්සම් වෙන්න ඕන අවස්ථාව තමයි මේ දෙවන ආවර්තයේ මුල ද්‍රව්‍යෙද්දී නයිට්‍රජන්ලා ඔක්සිජන්ලා මධ්‍ය පරමාණු වුණාම අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ උපරිම ඉලෙක්ට්‍රෝන 8යි තියාගන්න පුළුවන්. කියන්නේ බන්ධන වල ඉලෙක්ට්‍රෝනයි එක සැරයි. බන්ධන වලයි බන්ධන වලට සහභාගී නොවු ඉලෙක්ට්‍රෝනයි ඔක්කොම තියාගන්න පුළුවන් 8යි ඊට වඩා තියාගන්න බෑ. ඒක තමයි ගොඩාක් අයට පැටලෙන තැන. එහෙනම් හොඳට මතක තියාගන්න. නයිට්‍රජන් ඔක්සිජන් වැනි දෙවන ආවර්තයේ මූලද්‍රව්‍ය මධ්‍ය පරමාණුව වන විට ප්‍රවේශම් විය යුතුයි. අපි ඔන්න පර්යන්ත පරමාණුවේ අෂ්ටකය සම්පූර්ණ කරා ඊට පස්සේ මධ්‍ය පරමාණුව වෙත එනවා. මොකද්ද කරන්නේ? මධ්‍ය පරමාණුවේ ප්‍රධාන සංයුජතාවයට අදාළව බන්ධන සටහන් කරන්න. අර ප්‍රධාන සංයුතා අපි ලිව්වේ ඒකට අදාළ බන්ධන ගානක් තමයි තියෙන්නේ. ඉන්පසු කාණ්ඩ අංකයට අදාළව එකසර සම්පූර්ණ කරනවා. කාණ්ඩ අංකය 5යි නම් බන්ධන වල ඉලෙක්ට්‍රෝන බන්ධන 3ක් තියෙනවා නම් ඉලෙක්ට්‍රෝන 3යි නේ එකසර යුගලක් තියෙන්න ඕන. දැන් නයිට්‍රජන් ගන්න මොන ත්‍රිත්ව බන්ධනයක් දැන් කාණ්ඩය 5නේ. කාණ්ඩ අංකයට අදාළ කාණ්ඩයට සමාන බාහිර ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගානක් ඉන්න එක. ඒ ඉලෙක්ට්‍රෝන ගාන ඊට පස්සේ තිත්වල එකසර වලින් සම්පූර්ණ කරන්න ඕන. පැහැදිලිද? ඊළඟට චෙක් කරන්න ඕන දේ තමයි අවසානයේටම දැන් සමහර අය ධන ඍණ ආරෝපණය එනවා. ආරෝපණ දාන්නේ කොහොමද? අවසානයේට විධිමත් ආරෝපණය පරීක්ෂා කළ යුතුයි. ඒ මොකක්ද ඒ කියන්නේ? ආරෝපණය කියන්නේ මොකක්ද? ආරෝපණය කියන්නේ මොකක්ද? අනිවාර්යයෙන්ම කාණ්ඩ අංකයට සමාන ඉලෙක්ට්‍රෝන ගානක් තියෙන්න එක. එහෙම ඉලෙක්ට්‍රෝන ගානක් නැත්නම් මොකද කරන්නේ? දැන් හිතන්න පස්වෙනි කාණ්ඩයේ කෙනෙක්ගේ බාහිර කවච ඉලෙක්ට්‍රෝන 4යි කියලා ඉන්නේ. එහෙනම් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරලා. එහෙනම් එයාට ධන ආරෝපණයක් යොදන්න ඕන. එහෙනම් ඒක ගන්නෙ කොහොමද? සංයුතා කවචයේ ඉලෙක්ට්‍රෝන ගණනෙන් අපි දන්නවනේ කාණ්ඩ අංකය. ඒ කියන්නේ සංයුක්තා කවච ඉලෙක්ට්‍රෝන ගාන. ඒකෙන් අඩු කරන්න ඕන බන්ධන වල ඉලෙක්ට්‍රෝනයි එකසර එකතු. පැහැදිලි නේද? මෙන්න මේක හොඳම උදාහරණය මේකට තමයි විධිමත් ආරෝපණය කියන්නේ. විධිමත් ආරෝපණය මේක සමීකරණයක් විතරක් දීලා තියෙනවා රිසර්ච් බුක් එකේ. එහෙනම් මේක එන්නත් පුළුවන් ප්‍රශ්න වලට. ආරෝපණය කරන්නේ කොහොමද? සංයුක්තා කවචයේ ඉන්න ඉලෙක්ට්‍රෝන ගානකට වඩා කොච්චර වෙනසක් තියෙනවද කියලා තමයි බලන්න තියෙන්නේ. එහෙනම් බන්ධන වල ඉලෙක්ට්‍රෝන ඉන්න ඉලෙක්ට්‍රෝන ගානේ බන්ධන වලට නැති එකසර ගානේ එකතුව අඩු කරන්න ඕනේ සංයුක්තා කවච ඉලෙක්ට්‍රෝන ගාන. ඉලෙක්ට්‍රෝන දෙකක් අඩු නම් ධන දෙක ආරෝපණයක් එන්න ඕන. ඉලෙක්ට්‍රෝන එකක් වැඩි නම් ඍණ එක ආරෝපණයක් එන්න ඕන. දැන් හිතන්නකෝ එක ළඟ ධන ඍණ කට්ටිය ඉන්නයි කියලා. එතකොට අනිවාර්යයෙන්ම මේ ධන ඍණ කට්ටිය උදාසීන කරන්නත් ඕන. ඒ කියන්නේ ආරෝපණ අවම වන විදියට හැදුනොත් තමයි ඒක ස්ථායම වෙන්නේ. ඒවා මම කියා දෙන්න අපුම කෙටි ක්‍රම. ආරෝපණ අවම වන පරිදි ප්‍රතිසංවිධානය කරන්න ඕනේ අවසානයේ. දැන් ඔන්න මම කෙටි නෝට් එකක් විදියට දුන්නා. ලුයිස් සිල්වා අඳින විදිය. හරිද? දැන් එහෙනම් අපි යමු අපේ ප්‍රශ්නයට. ප්‍රශ්නයට අදාළව තියෙන ව්‍යුහ බලන්න. NH2- මධ්‍ය පරමාණු වෙන්නේ කවුද? නයිට්‍රජන්.
පර්යන්ත පරමාණු වෙන්නේ හයිඩ්‍රජන්. මුලින්ම කරන්න ඕනේ කිව්වේ මොකද්ද? පර්යන්ත පරමාණුවේ අෂ්ටකය සම්පූර්ණ කරන්න. හයිඩ්‍රජන් ගන්න හීලියම්ගේ වින්‍යාසයෙන්. එහෙනම් ඉලෙක්ට්‍රෝන දෙකයි එහෙනම් එක සම්පූර්ණ. එහෙනම් NH2 ඍණ වෙනකොට ඍණ වෙන්නේ කාටද? නයිට්‍රජන්. මොකද හයිඩ්‍රජන්ට ඍණ ඉන්නේ නැහැ නේ යාගේ. කාණ්ඩයට සමාන ඉලෙක්ට්‍රෝන ගානක් ඉන්නවා. එහෙනම් නයිට්‍රජන් මොන කාණ්ඩෙද? නයිට්‍රජන් පස්වෙනි කාණ්ඩ. එහෙනම් ඉලෙක්ට්‍රෝන කීයක් ඉන්න ඕනද? 5ක් ඉන්න ඕන. මෙතන ඍණ තියෙන හින්දා ඉලෙක්ට්‍රෝනයක් වැඩියෙන් ඉන්න. එහෙනම් ඉලෙක්ට්‍රෝන කීයක් ඉන්න ඕනද? 6ක් ඉන්න ඕන. එහෙනම් 1 2 3 4 5 6. මොකද්ද හැඩය අණුව? කෝණිකයි. අණු වල හැඩ බැරි නම් මම ඒකටත් කෙටි ක්‍රමයක් දාලා ඇති වීඩියෝ එකකින් හැඩ ජ්‍යාමිති හොයන කෙටි ක්‍රමයක් ඇති. ජ්‍යාමිතිය ගන්නේ කොහොමද? සිග්මා බන්ධන ගාන එකසර ගාන එකතුව තමයි ජ්‍යාමිතිය කියන්නේ. සිග්මා එකසර එකතුව කීයද? 1 2 3 4යි. 4 නම් මොකද්ද ජ්‍යාමිතිය? චතුස්තලීය. 3 නම් තලීය ත්‍රිකෝණාකාරයි. 2 නම් රේඛීයයි. 5 නම් ත්‍රියානති ද්විපිරමිඩාකාරයි. 6 නම් අෂ්ටතලීය. ඔය විදිහට නේ ජ්‍යාමිතියෙන් හැඩය ගන්නේ එකසරයි සිග්මා බන්ධනයි සලකලා තමයි හැඩය ගන්න. විකර්ෂණ බල අවම වන පරිදි තමයි හැඩය ඇති වෙලා තියෙන්නේ. ඊළඟට SO3. මම හැඩයටම අඳිනවා එකපාරම. මුලින්ම කරන්නේ මොකද්ද? මුලින්ම කරන්නේ පර්යන්ත පරමාණු වල අෂ්ටකය සම්පූර්ණ කරගන්න ඕන. එතකොට ඔක්සිජන්ගේ අෂ්ටකය සම්පූර්ණ කරගන්න පුළුවන් ද්විත්ව බන්ධන දාලා. හැබැයි තුන් දෙනාටම ද්විත්ව බන්ධන දැම්මහම ප්‍රශ්නයක් වෙනවද බලන්න පර්යන්ත පරමාණුවට. මොකද දැන් අපි මෙයාගේ අෂ්ටකය සම්පූර්ණ කරනවා කියලා හිතන්නකො පර්යන්ත පරමාණුව වෙන ඔක්සිජන්ගේ බන්ධන සම්පූර්ණ කරලා. මේ විදියට ඔක්සිජන්ට ද්විත්ව බන්ධන දැම්මහමනේ අෂ්ටකය සම්පූර්ණ වෙන්නේ. එහෙම දැම්මහම මධ්‍ය පරමාණුවට ප්‍රශ්නයක් එන්න බෑ. මෙතන වැරදිලා හරි මධ්‍ය පරමාණු වුණා නම් දෙවන ආවර්තය කෙනෙක් මේ විදියට ද්විත්ව බන්ධන දාන්න බෑ. හේතුව මොකද්ද? දැන් නයිට්‍රජන් වුණා කියලා හිතන්නකො. නයිට්‍රේට නයිට්‍රජන් එක ඔක්සිජන් තුනක් වනේ ඉන්නේ. එකකට විතරයි දාන්න පුළුවන් වෙන්නේ. මොකද නයිට්‍රජන්ට උඩරිම ඉලෙක්ට්‍රෝන තියාගන්න පුළුවන් 8ක්. ඊට වඩා තියාගන්න බෑනේ. දෙවන ආවර්තයනේ. හැබැයි සල්ෆර්ට ප්‍රශ්නයක් නැහැ. මෙතනට මේ ව්‍යුහය හරි. හැබැයි මෙතනට අනිවාර්යයෙන්ම ඔක්සිජන්ට තනි බන්ධන තමයි දාන්න වෙන්නේ. ඔක්සිජන්ට තනි බන්ධන දානවා කියලා කියන්නේ පර්යන්ත පරමාණු ඉලෙක්ට්‍රෝන කීයද ඉන්නේ? 7යි. ඇයි 6 වෙනි කාණ්ඩේ 1යි 7යි. එහෙනම් අනිවාර්යයෙන්ම ඍණ එන්න ඕන ඔක්සිජන්ට. ඔක්සිජන්ගේ අෂ්ටකය සම්පූර්ණ කරන්න ඕන එක්ක ද්විත්ව බන්ධනයක් තියෙන්න ඕන. නැත්නම් තනි බන්ධනයත් එක්ක ඍණ ආරෝපණයක් තියෙන්න ඕන. ඔන්න මේකේ නයිට්‍රේට් අයනයක් ගන්න. ඊට පස්සේ මධ්‍ය පරමාණුවත් යන මේක නා. පස්වන කාණ්ඩේ ඉලෙක්ට්‍රෝන ඉන්න ඕන කීයක්ද? 5. ඉන්නේ 4යි එහෙනම් ධන ආරෝපණයක්. අවසානයේට බලන්න සමස්ත ආරෝපණ එකතුව ඊළඟ තියෙන අයනීය ආරෝපණයට සමාන වෙනවා. නයිට්‍රේට් වල ඍණ 1යි. එහෙනම් ඒ ඍණ 1ට සමාන වෙන්න ඕන තියෙන ඔක්කොගෙම ආරෝපණ එකතුව. ඍණ 2යි ධන 1යි ඍණ 1යි. හරි. මම ඒක අමතරව ගත්තේ. එතකොට මෙයාගේ හැඩය මොකක්ද? 3න් 3යි. 3න් 3යි කියන්නේ තලීය ත්‍රිකෝණාකාරයි SO3 ගේ හැඩය. ඊළඟට IO3- අයඩේට් අයනය. අයඩීන් ඔක්සිජන් 3ක් එක්ක. අපි මේකට ඔක්සිජන් දාද්දී අයඩීනුත් මොන කාණ්ඩෙද ඉන්නේ? මොන හතර කාණ්ඩේ ආවර්තය මොකද්ද? ක්ලෝරීන්, ක්ලෝරීන්, බ්‍රෝමීන්, අයඩීන්. අවුලක් නැහැ. 2 3 4 5. පස්වන ආවර්තය ඉලෙක්ට්‍රෝන ගොඩක් තියාගන්න පුළුවන්. එහෙනම් බයක් නැතුව අපිට ද්විත්ව බන්ධන දාත හැකි. මොකද තියාගන්න පුළුවන්. මෙතන දෙවන ආවර්තය කෙනෙක් වුණොත් විතරයි බන්ධන 4ක් විතරක් දාන්න වෙන්නේ. එහෙනම් ඍණ ආරෝපණය එන්නේ කාටද? අයඩීන්. අයඩීන් මොන කාණ්ඩෙද? 7 වෙනි කාණ්ඩේ. දැන් ඉලෙක්ට්‍රෝන කීයක් ඉන්නවද? 1 2 3 4 5 6. ඍණ එකත් එක්ක 8ක් ඉන්නවා. එහෙනම් උගලක් දැම්මා. හැඩය මොකක්ද එතකොට? ත්‍රිකෝණාකාර පිරමිඩ්. 4න් 3යි. 4න් 3 නම් ත්‍රිකෝණාකාර පිරමිඩ්.
මම ඔයගොල්ලන්ට කෙටි වීඩියෝ එකක් දීලා තියෙන අණු වල හැඩ ජ්‍යාමිතිය කෙටි ක්‍රමයක් මම භාග විදියට තමයි අණු වල හැඩ ගන්න විදිය කියලා දීලා තියෙනවා 4න් 3 නම් 3න් 3 නම් 4න් 2 නම් කෙටි ක්‍රම දීලා ඇති ඊළඟට BRF3 මධ්‍ය පරමාණු කවුද BRද ෆ්ලෝරින්ද අනිවාර්යෙන් ෆ්ලෝරින් ඉන්න බෑනේ අනිවාර්යෙන්ම ඉන්නේ කවුද මධ්‍ය පරමාණු BR එහෙනම් BRF3 ගත්තාම මං හැඩයටම ගන්නම් T හැඩයටම ෆ්ලෝරින්ට එක බන්ධනය තියාගන්න පුළුවන් එහෙනම් එයාගේ අෂ්ටකය සම්පූර්ණ වෙනවා නිකම් ඊළඟට බ්‍රෝමින් වෙත යන බ්‍රෝමින් මොන කාණ්ඩෙද 7 වන කාණ්ඩේ එහෙනම් ඉලෙක්ට්‍රෝන 7ක් ඉන්න ඕන 3ක් ඉන්නවා එහෙනම් යුගලක් දැම්මා මොකක්ද හැඩය 5න් 3යි 5න් 3යි කියන්නේ T හැඩය ඊළඟට SOF4 මොකක්ද මධ්‍ය පරමාණු SOF4 වෙනකොට සල්ෆර් තමයි මධ්‍ය පරමාණු මොකද ඔක්සිජන් විද්‍යුත් ඍණයි F ලා 4ක් ඉන්නවා මොන F ලා දැම්මා F ලා 4 දෙනාගේ ෆ්ලෝරින් ලගේ තනි බන්ධන හදාගත්ත ගමන්ම වෙන්නේ මොකක්ද කිසිම අවුලක් නැහැ අෂ්ටකය සම්පූර්ණ වෙනවා ඔක්සිජන්ට නම් ද්විත්ව බන්ධනයක් දාන්න වෙනවා හැබැයි සල්ෆර් 3 වෙනි ආවර්තය හින්දා අපිට බයක් නැතුව ද්විත්ව බන්ධනය දාත හැකියි එහෙනම් 5න් 5යි සිග්මා 5යි 5ම සිග්මා මොකක්ද හැඩය ත්‍රියානති ද්වි පිරමිඩාකාර 5න් 5 නම් ත්‍රියානති ද්වි පිරමිඩ ඊළඟට මොකද්ද තියෙන්නේ BRF3 BCl4 ඉන්න මට මගේ ඇරලා තියෙනවා BCl4 ඉන්න නම් මධ්‍ය පරමාණු බ්‍රෝමීන් මොකද විද්‍යුත් ඍණතාවය අඩු බ්‍රෝමීන්ගේ Cl 4ක් එක්ක Cl ඉතින් එක බන්ධනයක් හදාගත්ත ගමන් අෂ්ටකය සම්පූර්ණ වෙනවා දැන් එයාගේ අවුලක් නැහැ අෂ්ටකය සම්පූර්ණයි ඍණ ඉන්නේ කාටද බෝරෝන් 3 වන කාණ්ඩේ එන ඉලෙක්ට්‍රෝන 3යි ඉන්න පුළුවන් බන්ධන 4ක් හදනවා නම් ඉලෙක්ට්‍රෝන 4ක් වැළෙනවා ඍණ ඇවිල්ලා තියෙන්නේ බ්‍රෝමීන්ට ෆෙනෝන්ගේ ක්ලෝරින් එක හදන ව්‍යුහය ක්ලෝරින්ට තනි බන්ධනය දාපු ගාම එයාගේ අට සම්පූර්ණ වෙනවා නම් කිසි අවුලක් නැහැ ෆෙනෝන් නිෂ්ක්‍රීය වායුවක් 8 වන කාණ්ඩේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා එහෙනම් ඔන්න හැඩය මොකද්ද 6න් 4යි කියන්නේ මොකද්ද තලීය සමචතුරස්‍රාකාර මේක මොකක්ද 4න් 4යි 4න් 4යි කියන්නේ චතුස්තලීය එතකොට තව අපිට ඉතුරු වෙලා තියෙන්නේ BRF5 බ්‍රෝමීන් ක්ලෝරින් 5ක් එක්ක මම හැඩයට වඳින්නම් සමචතුරස්‍රාකාර පිරමිඩ් එනවා වලට ප්‍රභේදවල ඔක්කොගෙම අපි ඇන්දා හැඩ ටික ඊළඟට අපෙන් අහන්න මේවා අවකාශීය පිහිටුම මම අවකාශීය පිහිටුමත් ඇන්දා ඕගොල්ලන්ට එතකොට ජ්‍යාමිතිය ඇහුවොත් කොහොමද ගන්නෙ ජ්‍යාමිතිය කියන්නේ සිග්මා එකසර එකතුව සිග්මා එකසර එකතුව මෙතන කීයද 1 2 3 4 4 නම් ජ්‍යාමිතිය මොකද්ද චතුස්තලීය මෙතන 1 2 3 එහෙනම් තලීය ත්‍රිකෝණාකාරම තමයි ජ්‍යාමිතිය මේකේ ජ්‍යාමිතිය 1 2 3 4 එහෙනම් චතුස්තලීය ජ්‍යාමිතිය මෙතන 1 2 3 4 5 එහෙනම් ත්‍රියානත දීපිරමිඩාකාරයි ජ්‍යාමිතිය මේකේ 1 2 3 4 5 එහෙනම් ත්‍රියානත දීපිරමිඩාකාරයි ජ්‍යාමිතිය මෙතන 1 2 3 4 එහෙනම් චතුස්තලීයයි ජ්‍යාමිතිය මෙතන 1 2 3 4 5 6 එහෙනම් අෂ්ටතලීයයි ජ්‍යාමිතිය
මෙතන 1 2 3 4 5 6 අෂ්ටතලීය ජාමතිය. සිග්මා ධන එකසර නැත්නම් ඉලෙක්ට්‍රෝන යුගල සංඛ්‍යාවේ එකතු අණුව තමයි අපි ගන්නෙ ජ්‍යාමිතිය. එකතුව 2 නම් රේඛීයයි, එකතුව 3 නම් තලීය ත්‍රිකෝණාකාරයි, එකතුව 4 නම් චතුස්තලීයයි, එකතුව 5 නම් ත්‍රියානති දීපිරමිඩාකාරයි, එකතුව 6 නම් අෂ්ටතලීයයි. ඔය විදිහට තමයි ජ්‍යාමිතිය එන්නේ. එහෙනම් නුයේ හැඩ තව අපිට කතා කරන්න තියෙන මේ ප්‍රශ්න වලට අදාළව ඔක්සිකරණ අංක සෙවීම විතරයි. තව මේ ප්‍රශ්නෙට අදාළව අපට අහලා තියෙනවා මධ්‍ය පරමාණුවේ ඔක්සිකරණාංකය සොයන්න කියලා. මොකද්ද මගේ ඔක්සිකරණාංකය හොයන කෙටි ක්‍රමය? ඔක්සිකරණාංකය ගන්නෙ කොහොමද? මම සමීකරණ යොදාගෙන කෙටි ක්‍රම වලින් තමයි බන්ධන පාඩම කරලා ඇත්තේ ඔයගොල්ලෝ තියරි වලට. කොහොමද මේකේ ඔක්සිකරණාංකය හොයන්නේ? සිග්මා හා පයි බන්ධන වලට අදාළව විද්‍යුත් ඍණතා වෙනස අනුව ධන ඍණ දානවා. ඊට පස්සේ ආරෝපණයක් තියෙනවා නම් ආරෝපණය ලකුණ එක්ක එකතු කරනවා. ආරෝපණයක් ඇත්නම් ලකුණ සමග ධන ඍණ ලකුණ සලකන ලකුණ සමග එය එකතු කරන්න. ඔය විදිහට තමයි ඒක සිද්ධ කරන්න ඕන. එහෙනම් අපිට මේකට වැදගත් වෙනවා විද්‍යුත් ඍණතාවය. අපි දැන් දවස් කිහිපයකට කලින් සිකුරාදා පන්තියේදී විද්‍යුත් ශ්‍රේණිතාවය මම පාඩම් කරගන්න කෙටි ක්‍රමයක් කිව්වා. ඊයේ ප්‍රශ්නයකටත් ඒකම යොදාගත්තා. දැන් මම අද කතා කරන්න යන්නේ විද්‍යුත් ශ්‍රේණිතා ශ්‍රේණිය නැත්නම් ලයිනස් පෝලින් පරිමාණයක විද්‍යුත් ශ්‍රේණිතාවයන් අපි කෙටි ක්‍රමයක් කියා දුන්නා. එහෙනම් මේ දෙන්නගෙන් විද්‍යුත් ශ්‍රේණිතාවය වැඩි කවුද? නයිට්‍රජන්. පොන්කල් කියලා මතකයි. එහෙනම් බන්ධන දෙකට අදාළව කවුද ඇදගන්නේ? සිග්මා 5 බන්ධන වලට අදාළව ඉලෙක්ට්‍රෝන ඇදගන්නේ කවුද? නයිට්‍රජන්. එහෙනම් බන්ධන දෙකෙන් නයිට්‍රජන්ට කීයක් වෙනවද ආරෝපණය? ඍණ 2යි. තියෙන ආරෝපණය මොකද්ද? ඍණ 1. එහෙනම් ඍණ 2යි ඍණ 1යි වෙන ඔක්සිජන් අවස්ථාව කීයද? ඍණ 3. මේ බන්ධන 6ට අදාළව විද්‍යුත් ඍණතාවය වැඩි කවුද? ඔක්සිජන්. එහෙනම් එළියට අදින්නේ. බන්ධන කීයකින් අදිනවද? 6කින් අදිනවා. ඉලෙක්ට්‍රෝන එළියට අදිනවා නම් බන්ධන 6 ධන 6. හරි ලේසි. ඔක්සිජන්ගේ වැඩි බන්ධන කීයද? 1 2 3 4 5 6 6න් අද්දි කීයක් එනවද? ධන 6ක් එනවා. බන්ධන 6න් ධන 6යි තියෙන ඍණ 1යි එහෙනම් ඔක්සිජන් අවස්ථාව කීයද? ධන 5. දැන් මම මේ ඔක්කොම ප්‍රභේදවල හොයනවා ඔයගලන්ට පුරුදු වෙන්නත් එක්ක මෙතන විද්‍යුත් ඍණතාවය වැඩි ක්ලෝරින් බන්ධන 3න් ක්ලෝරින් අදිනවා එහෙනම් කීයද? ඉවතර අදින්නේ ධන 3. මේකෙත් සල්ෆර්ට වඩා වටේ කට්ටියක වැඩි එහෙනම් බන්ධන කීයකින් අදිනවද එළියට? 5කින් අදිනවා. එහෙනම් කීයද? ඔක්සිජන් අවස්ථාව ධන 5. මෙතන බන්ධන 4න් එළියට අදිනවා ක්ලෝරින්ගේ වැඩි. බන්ධන 4න් ධන 4යි තියෙන ඍණ 1යි ධන 3. ක්ලෝරින්ගේ වැඩි බන්ධන 4න් එළියට අදිනවා එහෙනම් ධන 4. බ්‍රෝමීන්ගේ වඩා ෆ්ලෝරින්ගේ වැඩි බන්ධන 5න් එළියට අදිනවා එහෙනම් ධන 5යි. හොඳට මතක තියාගන්න තියෙන ආරෝපණය ලකුණත් එක්ක තමයි එකතු කරන්නේ. ඕක ගොඩාක් අයට වරදින තැන. හරි නේද? පැහැදිලි නේද? අඩුපාඩු හදාගන්න පළවෙනි ප්‍රශ්න පත්‍රය ඉක්මනට. දෙවෙනි ප්‍රශ්නයට අදාළව ඔක්සිකරණ අංක සංයුක්තාව හොයන්න තමයි තියෙන්නේ ප්‍රධානම. මොකද්ද මම කියපු ඔක්සිකරණ අංකය හොයන කෙටි ක්‍රමය? ඔක්සිකරණ අංකය හොයන්න කිව්වේ සිග්මා හා පයි බන්ධන වලට අදාළව විද්‍යුත් ඍණතා වෙනස අනුව ධන ඍණ යොදන්න. විවරණය කියන තැනට මෙන්න මේ කරුණු ටික තමයි එන්න තියෙන්නේ. ඊට පස්සේ ආරෝපණයක් තියෙනවා නම් ආරෝපණයක් ඇත්නම් ලකුණ සමග, ඒ කියන්නේ ධන ඍණ ලකුණත් එක්ක ලකුණ සමග
ආරෝපණය එකතු කරන්න කියලා තමයි අපි ගන්න. ධන ඍණ ලකුණු සලකනවා ඔක්සිකරණාංකයට. සංයුතාව හොයන කෙටි ක්‍රමයක් මොකක්ද? සංයුතාව කියන්නේ තියෙන බන්ධන ගන්න. සිග්මා හා පයි බන්ධන ගණන එකතු කරනවා. ඒකට ආරෝපණයක් තිබ්බොත් මොකද කරන්නේ? මෙතන ධන ඍණ ලකුණ සලකුවට මේකට ලකුණ සලකන්නේ නැහැ. ඍණ දෙක තිබ්බත් දෙකයි ගන්නෙ. ආරෝපණය ඍණ දෙක තිබ්බත් ධන ඍණ ලකුණ හිතන්නේ නැහැ. ලකුණ සලකන්නේ නැහැ. එහෙනම් මේකෙදි ආරෝපණයක් ඇත්නම් ලකුණ රහිතව අගය පමණක් එකතු කරන්න. ඔන්න මේ දේ පටල ගන්න එපා. ඔක්සිකරණ අංක හොයනවා නම් අනිවාර්යයෙන්ම අපි කරන්න ඕන දේ තමයි ආරෝපණයේ ධන ඍණ අගය සලකන. ධන එක නම් ධන එක, ඍණ එක නම් ඍණ එකක් තමයි එකතු කරන්නේ. හැබැයි මෙතන ධන දෙකක් තිබ්බත් ඍණ දෙකක් තිබ්බත් දෙක තමයි ගන්න. ඍණේ වයි ඍණ ලකුණ දාන්නේ නැහැ. ධන නම් ප්‍රශ්නයක් නැහැ. now ඕක හොඳට මතක තියාගන්න. ඔය කරුණේ ඔක්කොම ටික හරි. උච්චරය දැනගන්න තියෙන්නේ. එහෙනම් අපේ ව්‍යුහ වලට යන් අපි ව්‍යුහ දීලා තියෙන්නේ සල්ෆර්. මේගොල්ලොන්ගේ පොඩ්ඩක් මෙහෙම දුන්නහම ඔයගොල්ලෝ බලන්න මේගොල්ලොන්ගේ අෂ්ටකය සම්පූර්ණ වෙලාද එකසර එන්න ඕනද ආරෝපණ තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න. අතරයි මෙතනට ඉලෙක්ට්‍රෝන බලක් වෙනවනේ මේ දෙන්නගෙන අහන්න. එහෙනම් මෙයාගේ ඔක්සිකරණාංකය කීයද? පරමාණු දෙක සමාන නම් ඔක්සිකරණාංක වෙනසක් නැහැ. ඒ බන්ධනයේ බලපෑමක් නැහැ. එහෙනම් මෙතන බන්ධන 1 2 4 5 බන්ධන පහක් නේද? බන්ධන පහින් ඔක්සිජන් දෙසට අදින්නේ. එහෙනම් මෙයාට බන්ධන පහින් කීයක් දෙන්නේ? ධන 5. සංයුතාවය කීයද? සංයුතාවය කියන සිග්මා පයි බන්ධන එකතුව ගන්න. 2 4 5 6 එන සංයුතාව 6යි. පරමාණු සමානනා කියලා ඔක්සිකරණාංකයට බලපෑමක් නැති වුණාට සංයුක්තාවයට බලපාන. සංයුක්තාවයට සිග්මා 5 බන්ධන ගන්න. ඔක්සිකරණාංකයට ගන්න සිග්මා 5 බන්ධන වලටම අදාළව විද්‍යුත් ඍණතාව වෙනසට අනුව. නමුත් මෙතන විද්‍යුත් ඍණතාව වෙනසක් නැහැ. දැන් මේ විදිහට ගත් පැහැදිලි නේද? හරි. මෙයාගේ සලකුණු y1 බන්ධන මේක සමාන ඔක්සිකරණාංකය අපි ගමු. බන්ධන 1 2 3යි 3න් ධන 3. සංයුතාව කීයද? 1 2 3 4 ආරෝපණය. දැන් සංයුක්තාව 4යි. එතකොට මේගොල්ලොන්ගේ මට කියන්න ජ්‍යාමිතියක් සල්ෆර් වටා ජ්‍යාමිතිය කීයද? සිග්මා 4යි එහෙනම් චතුස්තලීයයි සල්ෆර් වටා ජ්‍යාමිතිය. මෙතන 1 2 3 4 මොකද ජ්‍යාමිතියේ සිග්මා එකසර එකේම එකතු සලකනවා. නම් මෙතන 1 2 3 4 ඒ චතුස්තලීයම තමයි. ඊළඟට දීලා තියෙන ව්‍යුහයට යන අපි මේ සල්ෆර් පරමාණුවට අදාළව අහලා තියෙන්නේ ඔක්සිකරණාංකය කීයද? දැන් ලේසි මේක සමානයි බන්ධන තුනට අදාළව ධන 3. සංයුතාවය 4යි. ජ්‍යාමිතිය 1 2 3 4 එහෙනම් ජ්‍යාමිතිය චතුස්තලීය. පැහැදිලි නේද? හරි. එහෙනම් ඉක්මනට අඩුපාඩු හදාගන්න. මේකෙම තුන්වෙනියට දීලා තියෙන ව්‍යුහය. නයිට්‍රජන්ට දාලා මේ දායක බන්ධනයක් පෙන්වලා තියෙන මේ බන්ධනයට අදාළව ඉලෙක්ට්‍රෝන දෙකම දීලා තියෙන්නේ කවුද? මේ දායක බන්ධනයක් පෙන්වන්නේ බන්ධනයට අදාළ ඉලෙක්ට්‍රෝන දෙකම දීලා තියෙන්නේ නයිට්‍රජන්.
තමයි දායක බන්ධනය දාලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ ඕන නම් මේක මොකද කරගන්න පුළුවන් ඔයගොල්ලෝ. මේකේ අපිට පුළුවන් දායක බන්ධනය ඕන නැති කරගන්න. ඔක්සිජන් තනි බන්ධනය නම් රින ඉන්න ඕන. මේ ප්‍රශ්නයක් නෑ අපෙන් අහලා තියෙන්නේ මෙන්න මේ පරමාණුයි අහලා තියෙන්නේ. බන්ධන 4යි ධන 1යි නම් හරිනේ. මෙයාගේ ඔක්සිජන් අවස්ථාව කීයද? මේකෙන් බලපෑමක් නෑ. පරමාණු දෙක සමානයි. එහෙනම් මේ බන්ධන තුනෙන් ධන 3යි. මොකද ඔක්සිජන්ගේ වැඩි ඔක්සිජන් අදිනව බන්ධන තුනකින් ධන 3යි තියෙන ධන 1යි. ධන 4යි ඔක්සිකරණ අංකය. සාන්නියතාව කීයද? 1 2 3 4 5. ලක්වන සලකන්නේ කෙලින්ම 5යි. සාන්නියතාව. මොකද්ද මෙයාගේ ජ්‍යාමිතිය? 1 2 3 එහෙනම් තලීය ත්‍රිකෝණාකාරයි ජ්‍යාමිතිය. ඊළඟ view N2O5 අහලා තියෙන්නේ මෙන්න මේ නයිට්‍රජන් පරමාණු බන්ධන 1 2 3 4 4න් ධන 4යි තියෙන ධන 1යි ධන 5යි ඔක්සිකරණාංකය සංයුතාව කීයද 1 2 3 4 තියෙන 1යි 5 ආරෝපණය නිකම්ම ගන්න. මෙයාගේ මොකද්ද ජ්‍යාමිතිය 1 2 3 එන තලීය ත්‍රිකෝණාකාරයි ජ්‍යාමිතිය. එහෙනම් අපේ දැන් දෙවෙනි ප්‍රශ්නෙත් අපි කතා කරලා අවසන්. ප්‍රයුක්ත ව්‍යුහ කියන්නේ සංප්‍රයුක්ත ව්‍යුහ කියන්නේ මොනවද? එකම ව්‍යුහයක් සඳහා දෙන්න පුළුවන් වෙනස් ව්‍යුහ. ඒ කියන්නේ එකම රසායනික ප්‍රභේදයක් සඳහා ඇඳිය හැකි වෙනස් ව්‍යුහවලට කියනවා සංප්‍රයුක්ත ව්‍යුහ. මගේ කෙටි ක්‍රමය මොකද්ද සංප්‍රයුක්ත ව්‍යුහ හඳින්න කියලා දීලා තියෙන? එකසර බන්ධන කරනවා. බන්ධන එතකොට එකසර වෙන්න ඕන. කොච්චරයි සංප්‍රයුක්ත ව්‍යුහ කරන්න අඳින්න දැනගෙන ඉන්න ඕන. මම ගන්නම්කෝ උදාහරණයක් සරල එකකින් මුලින් පැහැදිලි කරන්නම්කෝ. කාබනේට් අයනය ගන්න ඕන. මේක ගොඩාක් අය සංප්‍රයුක්ත ව්‍යුහ කිසි රටාවක් නැතුව Tamanට හිතෙන විදියට බන්ධන තම අඳිනවා. එහෙම කරොත් අනිවාර්යයෙන්ම ලකුණු ඔක්කොම ගන්න බෑ. වරදිනවා සංප්‍රයුක්ත ව්‍යුහය. සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න පොඩි ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය අල්ලගත්තොත් ඕනෑම එකක් අඳිත හැකියි. ඒක තමයි මම මේක මෙච්චරයි ඕන. මොකද්ද මම කියලා තියෙන්නේ? මුලින්ම ස්ථායෙම ලුයිස් ව්‍යුහය අඳ ගන්න. ඊට පස්සේ ලුයිස් ව්‍යුහය අඳගත්තට පස්සේ මොකද්ද කරන්නේ? එකසර බන්ධන කරනවා. එකසර වෙන්නේ එකසර බන්ධන වෙද්දී අනිවාර්යෙන් ඉන්න ඕනේ බන්ධනයක් එකසර වෙන්න. ඒ කියන්නේ එකසර බන්ධන වෙද්දී කැඩෙන්න ඉන්න ඕනේ දිත්තහරි බන්ධනයක්. මෙයා කැඩෙන. දැන් කට්ටිය කරන්නේ මොකද්ද? ඔක්සිජන් මේ දිත්ත බන්ධනේ තන මාරු කර කර අඳින එක තමයි ඔයගොල්ලෝ කරන්නේ. එහෙම පුළුවන් ලේසි ඒවට. හැබැයි සංකීර්ණ ව්‍යුහ වලට එහෙම බෑ. ඒකෙන්ද මේ ක්‍රමය අල්ලගන්න. එහෙනම් මේකේ සංප්‍රයුක්ත ව්‍යුහ වෙන ලකුණ මේ ලකුණෙන් තමයි අපි සංප්‍රයුක්ත ව්‍යුහ පෙන්නන්නේ. මෙතනට මේ බන්ධනය වෙනවා කියන්නේ ද්විත්ව බන්ධනයක් වෙනවා. ඔක්සිජන්ගේ ඉලෙක්ට්‍රෝන 6න් 4ක් වෙනවා ආරෝපණය නැතිලා යනවා. මේ බන්ධනය කැඩෙනවා. ඒ කියන්නේ ඔක්සිජන්ට ඉලෙක්ට්‍රෝන 6ක් එනවා. ඒ කියන්නේ ඍණ ආරෝපණයක්. මේක මෙහෙම එකසර බන්ධන වෙද්දී බන්ධනයක් ඉන්න ඕන එකසර වෙන්න. මේකෙත් අපි සලකමු ආයේ මෙයා මෙතනට දෙද්දි මෙයාට පුළුවන් හැටි නෑ ඒකට අදාළව මොකද්ද එන්නේ මෙතන එතකොට දිත්ත බන්ධන ඔක්සිජන් මෙතන තනි බන්ධනය වුණා
බන්ධනය ඔන්න ඔහොමයි සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්නේ. දැන් අපි මේක සංකීර්ණ ව්‍යුහ වලට බලමු. එතකොට ඊළඟට අහන දෙයක් තමයි මෙතනින්ම සංප්‍රයුක්ත ව්‍යුහ සඳහා සංප්‍රයුක්ත මුහුම අඳින්න අහනවා. කොහොමද සංප්‍රයුක්ත මුහුම අඳින්නේ? ඇත්තටම ව්‍යුහය ගත්තොත් සංප්‍රයුක්ත මුහුමක් වගේ ඉන්නවා කියලා තමයි කියන්නේ. මොකද මේ ඔක්කොම මනක් කල්පිත ව්‍යුහ. මේ වෙනස් කරලා අඳින ව්‍යුහ ඇත්තටම පවතින්නේ නැහැ. ඇත්තටම පවතින ස්ථායීම ව්‍යුහය වෙන්නේ සංප්‍රයුක්ත මුහුම. සංප්‍රයුක්ත මුහුම අඳින මුලින්ම බන්ධන පිහිටි ආකාරය දාගන්නවා. ඊට පස්සේ මේගොල්ලන්ට ඉන්න පොදු ලක්ෂණ ටික අපි දාමු. මේ ඔක්සිජන් සලකමු. මෙතන දිත්ත බන්ධනය, මේ CO බන්ධනය සලකන්න මුලින්. දිත්ත බන්ධනය, තනි බන්ධනය, තනි බන්ධනය. එහෙනම් තනි බන්ධනයක් අනිවාර්යයෙන්ම තියෙනවා තුනටම. එහෙනම් තනි බන්ධනය දැම්මා. හැබැයි දිත්ත බන්ධනය බෙදෙන්න ඕනේ තුන් දෙනෙක්ට. එහෙනම් අපි ඒක කඩේරි වලින් පෙන්නනවා. දිත්ත බන්ධනය ඕනම් බෙදලා ගිහින්. මේ ඔක්සිජන්ට ගත්තොත් එහෙම ඉලෙක්ට්‍රෝන දෙකක් තමයි හතරක් තමයි හැමෝටම ඉන්නේ ඉලෙක්ට්‍රෝන ඒගොල්ලෝ දෙකක්. මේගොල්ලෝගේ 6යි 6යි 4යි. එහෙනම් අපි අඩු ප්‍රමාණය දැම්ම 4. ඊළඟට බලන්න ආරෝපණ. මෙයාට ආරෝපණයක් නැහැ. මෙයාට ඍණ 1යි ඍණ 1යි. අවස්ථා දෙකක ඍණ ආරෝපණ තියෙන කෙනේ මුළු ආරෝපණය ඍණ 2යි අවස්ථා කීයද? 3. 3න් 2ක. ඍණ 3න් 2යි. ඒක තේරුණාද? මේ ඔක්සිජන් සලකලා ආරෝපණ තියෙනවා ඍණ 1 ඒවා දෙක ඍණ 2 අවස්ථා 3න් බෙදුවා. මෙතන ඔක්සිජන් සලකමු. ඔන්න ඉලෙක්ට්‍රෝන වල දැම්මා. ඍණ 1යි ඍණ 2යි ඒකේ නෑ එහෙනම් මෙයාටත් එන්නේ. ඍණ 3න් 2. මේකේ මෙතන තනි බන්ධනයක් පයි තියෙනවා. එහෙනම් දිත්ත බන්ධනයක් තියෙනවා. එහෙනම් මෙතනට කඩේරි එනවා. මේ ඔක්සිජනුත් ඒ වගේ කඩේරි එනවා. ඒ වගේම එයාගේ ආරෝපණය කරලා ඍණ 1යි නෑ ඍණ 2යි ඍණ 2යි අවස්ථාව. මෙන්න සංප්‍රයුක්ත මුහුම. මේ සංප්‍රයුක්ත වීම සඳහා ඇඳපු සංප්‍රයුක්ත මුහුම. ඒ වගේම අපි දැනගෙන ඉන්න ඕන දෙයක් තමයි මේ සංප්‍රයුක්ත මුහුම තමයි ස්ථායීම වෙන්නේ. මේක තමයි ස්ථායීම වෙන්නේ. කවුරු හරි කෙනෙක් ස්ථායි වෙන්නේ ශක්තිය වැඩි වෙනකොටද අඩු වෙනකොටද? අපි ශක්ති විද්‍යාවේදී කතා කරලා තියෙනවා මේක ගැන. බෝලයක් උඩ ගැව්වාම විභව ශක්තිය වැඩි ස්ථායිද බෝලේ උඩ? නෑ. ඕනම කෙනෙක් ස්ථායි වෙන්නේ ශක්තිය අවම වෙන්න තමයි ස්ථායි වෙන්නේ. නේද? ඕනම දෙයක් ස්ථායි වෙන්නේ ශක්තිය අඩු වෙන්න. ඒ කියන්නේ අපි අඳපු සංප්‍රයුක්ත ව්‍යුහවල මේ සංප්‍රයුක්ත මුහුමට වඩා ස්ථායිම ව්‍යුහයට වඩා වැඩි ශක්තියක් තියෙනවා මේගොල්ලෝගේ. නැත්තම් තව විදිහකට කිව්වොත් ඇත්තටම තියෙන සත්‍ය ව්‍යුහයේ ශක්තිය යම් ප්‍රමාණයක් අඩුවෙන් තමයි තියෙන්නේ සංප්‍රයුක්ත ව්‍යුහ වලට වඩා. ඔන්න ඕකට තමයි අපි කියන්නේ සංප්‍රයුක්ත ශක්තිය කියලා. මේ සංප්‍රයුක්ත ශක්තිය කියන්නේ මොකක්ද කියලා නව නිර්දේශ අර්ථ දැක්වීම තියෙනවා. තාම අහලා නැහැ මේක. ඒකින්ද සංප්‍රයුක්ත ශක්තිය කියන්නේ මොකක්ද කියලා අපි දැනගෙන ඉන්න ඕන. ලුයිස් ව්‍යුහයට එහි සත්‍ය ව්‍යුහයේ ශක්තිය සංප්‍රයුක්ත ව්‍යුහ වල ශක්තියට වඩා යම් ප්‍රමාණයක් අඩුවෙන් ඇත. එම අඩුවෙන් නැති ශක්ති ප්‍රමාණයට තමයි අපි කියන්නේ සංප්‍රයුක්ත ශක්තිය කියලා. හොඳට අහගන්න ආයෙ පාරක්. අපි ඇඳපු මේ ව්‍යුහවල ස්ථායීම වෙන්නේ මේ සංප්‍රයුක්ත මුහුම වගේ අවස්ථාවක්. කියන්නේ අපි ඇඳපු ව්‍යුහ අස්ථායි. මොනවා හරි දෙයක් ස්ථායි වෙන්නේ ඒකේ ශක්තිය අඩු වෙන්න තමයි ස්ථායි වෙන්නේ. එහෙනම් අපි මේ ඇඳපු සංප්‍රයුක්ත වල යම් ශක්ති ප්‍රමාණයක් වැඩියෙන් තියෙනවා. නැත්නම් අපිට තව විදිහකට කියත හැකි සත්‍ය ව්‍යුහයේ යම් ශක්ති ප්‍රමාණයක් අඩුවෙන් තමයි තියෙන්නේ. අන ඒ
සත්‍ය ව්‍යුහයේ අඩුවෙන් තියෙන ශක්ති ප්‍රමාණයට අපි කියනවා සංප්‍රයුක්ත ශක්තිය කියලා. තේරුණාද මේ ටික හොඳටම? හරි සටහන් කරගන්න. ඔය හැම සංප්‍රයුක්ත ව්‍යුහයක්ම ඇන්දට පස්සේ චෙක් කරලා බලන්න ඕන කරුණු දෙකක් තියෙනවා. ඒ ව්‍යුහයේ සමස්ත ආරෝපණය තියෙන්නේ නයිට්‍රේට කියලා හිතන්නකෝ. නයිට්‍රේටේ සමස්ත ආරෝපණය කීයද? ඍණ 1. මේ ඍණ 1 තියෙනවද බලන්න ව්‍යුහවල ආරෝපණ එකතුවද? දැන් මෙතන නයිට්‍රේ ධන 1යි ඍණ 2යි ඍණ 1යි. එහෙම සමස්ත ආරෝපණ හැම ව්‍යුහවලම තියෙන්න ඕන සංප්‍රයුක්ත ව්‍යුහවල. ඒ වගේම කාණ්ඩාංකයට සමාන ඉලෙක්ට්‍රෝන ගාණක් තියෙනවද කියලාත් හැම ව්‍යුහයකම බලන්න ඕන. එහෙම නැත්නම් උචිත පරිදි ආරෝපණ තියෙන්න ඕන. නයිට්‍රේට ගන්නකො නයිට්‍රජන් පස්සන කාණ්ඩය ඉලෙක්ට්‍රෝන 5ක් ඉන්න ඕන. 1 2 3 4 4යි ඉන්නේ. අවුලක් නැහැ ධන ආරෝපණයක් තියෙනවා ධන 1යි. එහෙම හැම ව්‍යුහයක්ම චෙක් කරලා බලන්න. මොකද ඔයගොල්ලන්ට මිස්ටේක් එකක් වෙන්න පුළුවන්. හැබැයි මම අර කියපු ක්‍රමයට කරා නම් එකසර බන්ධන කරනවා බන්ධන එකසර කරනවා. එතකොට වරදින්නේ නැහැ. නැතුව Tamanට හිතෙන විදිහට සංප්‍රයුක්ත ව්‍යුහ හඳින්න යන්න එපා. අර ක්‍රමයටම යන්න. ඊළඟට මම කතා කරන්නේ සංප්‍රයුක්ත ව්‍යුහවල ස්ථායීතාවය. සංප්‍රයුක්ත ව්‍යුහවල ස්ථායීතාවය. මොකද අපට එක්සෑම් එකේ ප්‍රශ්න අහනවා සංප්‍රයුක්ත ව්‍යුහවල ස්ථායීතාවයන් පැහැදිලි කරන්න කියලා. මොකද්ද ස්ථායී වෙන්න තියෙන්න ඕන සාධක? පළවෙනියටම ආරෝපණ ව්‍යාප්තිය අවම වෙන්න ඕන. ආරෝපණ ව්‍යාප්තිය අවම විය යුතුය. ඒ කියන්නේ මොකද්ද? ධන 2 ඍණ 2 වගේ ලොකු ආරෝපණ තියෙන්න බෑ. ඒ වගේම තියෙන ආරෝපණ ප්‍රමාණයත් අඩු වෙන්න ඕන. ආරෝපණ අඩු වෙන්න තමයි ස්ථායී වෙන්නේ. හොඳම ව්‍යුහයක් නම් ආරෝපණ නැහැ යාගේ. ඒ වගේම එක ළඟ පරමාණු එක ළඟ කියන්නේ අනුයාතව එක ළඟ ඉන්න අයගේ සමාන ආරෝපණ තියෙන්න බෑ. එක ළඟ පරමාණු වල සමාන ආරෝපණ තිබ්බොත් ඒගොල්ලෝ අස්ථායි. ආරෝපණ තිබිය නැහැ. ධන ඍණ තිබ්බොත් ස්ථායි. වෙනස් ආරෝපණ ඇති විට ස්ථායි. හරිද? ඒ කියන්නේ එක ළඟ දෙන්නෙක්ගේ ධන තිබ්බොත් ඒක අස්ථායි. මේ ධන ඍණ තිබ්බොත් ඒක ස්ථායි. හරිද? මේක අස්ථායි එක සමාන ආරෝපණ තේරෙනවා නේද? විකර්ෂණ බල වැඩි. ඊළඟ දේ තමයි විද්‍යුත් ඍණ පරමාණු මත ඍණ ආරෝපණ තියෙන්න ඕනේ ස්ථායි වෙන්න. විද්‍යුත් ඍණ පරමාණු මත ඍණ ආරෝපණ පැවතිය යුතු අතර විද්‍යුත් ධන පරමාණු මත ධන ආරෝපණ පැවතිය යුතුයි. හිතන්නකෝ එක සංප්‍රයුක්ත ව්‍යුහයක ඔක්සිජන් මත ධන ආරෝපණයක් ආවා කියලා. ඔක්සිජන් මත ධන ආරෝපණයක් තිබ්බොත් ඒක මොකද වෙන්නේ? ඒක අස්ථායි. හේතුව මොකද්ද අස්ථායි වෙන්න? විද්‍යුත් ඍණ කට්ටිය මත ඍණ ආරෝපණ තිබ්බොත් තමයි ස්ථායි වෙන්නේ. විද්‍යුත් ධන කට්ටිය මත ධන ආරෝපණ තිබ්බොත් තමයි ඒගොල්ලොත් ස්ථායි වෙන්නේ. පැහැදිලි වුණාද? ඊළඟට මම ප්‍රශ්නට යන කලින් තව පොඩි තියරි කොටස් ටිකක් මතක් කරලා ඉන්නවා. මුහුම් කරන අවස්ථාව හොයන්න කිව්වා. මුහුම් කරන අවස්ථාව හොයන්න දැනගෙන ඉන්න ඕන. ගොඩාක් ඔයගොල්ලෝ මම උනත් තියරි වලට කරනවා. මුහුම් කරණය වෙන විදිය S වලින් P ට ගිහිල්ලා හවුලේ තියාගෙන හදන විදි ගොඩාක් අහනවා. හැබැයි අපිට ප්‍රශ්නයකට ඕන වෙන්නේ මෙච්චරයි. මුහුම් කරන අවස්ථාව හඳුනගන්න තමයි අපිට ඕන වෙන්නේ. මුලින්ම අපි බලමු මුහුම් කරණයක් වෙන්නේ ඇයි කියලා. හිතන්නකෝ ඕන කාබන් CH4 හදන. තනි ඉලෙක්ට්‍රෝන 4ක් ඕන CH4 හදන්න. හයිඩ්‍රජන් පරමාණු ක්‍රමාංකය 6යි 1s2 2s2 2p2. ස්තර දෙකක් ඉන්නවා p වල දෙකක්. හැබැයි මෙයාට තනි ඉලෙක්ට්‍රෝන 4ක් ඕන CH4 හදන්න.
කාබන්ට ඒ තනි ඉලෙක්ට්‍රෝන ඉන්නේ දෙකයි. මෙයා යුගල. එහෙනම් උචිත පරිදි ඉලෙක්ට්‍රෝන නැහැ බන්ධන හදන්න. මෙන්න මේ විදිහට බන්ධන හදන්න උචිත පරිදි වියුග්ම ඉලෙක්ට්‍රෝන නැති වුණොත් බන්ධන සෑදීමට උචිත පරිදි වියුග්ම ඉලෙක්ට්‍රෝන කියන්නේ තනි ඉලෙක්ට්‍රෝන නොමැති විට මුහුම්කරණය සිදු මුහුම්කරණයක් වෙනවා. මොකද්ද වෙන්නේ මෙතන නම් S වල දෙකක් හිටියා P වල හිටියා එකක් මේ STM P එකක් ගිහිලා මේ ඉලෙක්ට්‍රෝන හතරම පොදු ශක්තියකට එනවා. තනි ඉලෙක්ට්‍රෝන හතර. ඒකට කියනවා sp3 මුහුම්කාක්ෂික හතරක් ඇති වෙනවා කියලා. sp3 මුහුම්කාක්ෂිකයේ උඩ ගෝලාකාර S ලක්ෂණක් තියෙන්න ඕනේ, ඩම්බෙලාකාර P ලක්ෂණක් තියෙනවා. ඒක අපි අඳින්නේ කොහොමද? මෙහෙම පින්ඩයක් කුඩා පින්ඩයක ලොකු එකකුයි යොදාගෙන තමයි අඳින්නේ. sp3 මුහුම්කාක්ෂිකයේ හැඩය මොකද්ද? ඔය අපි තියරි වලදී කතා කරනවා. හැබැයි මෙහෙමයි. ප්‍රශ්නයකට අදාළව අපිට මේවා අහන්න නැහැ. අපට අහන්නේ මුහුම් කරන අවස්ථාව හඳුන ගන්න. ඒකට කලින් මම මුලින්ම මතක් කරලා ඉන්නම් කවුද මුහුම්කරණයක් වෙන්නේ නැති අය කියලා. මොකද අපිට වැදගත් වෙන්නේ යන ඒ කරුණ. මුහුම්කරණයක් සිදු නොවන ප්‍රභේද කවුද? උචිත පරිදි ඉලෙක්ට්‍රෝන තියෙනවා නම් මුහුම්කරණයක් වෙන්න ඕනේ නැහැ. හයිඩ්‍රජන්ට ඕන එක ඉලෙක්ට්‍රෝනය බන්ධන හදාගන්න. මොකද හීලියම්ගේ නිෂ්ක්‍රීය වායු වින්‍යාසයට යන්න එක ඉලෙක්ට්‍රෝනය ඕනේ. එහෙනම් හයිඩ්‍රජන්ගේ මුහුම්කරණයක් වෙන්නේ නැහැ. හැලජන හැමෝම හැලජන සියල්ල පර්යන්ත පරමාණු වන විට කියන්නේ වටේ පරමාණු විදියට ඉන්නකොට 8 සම්පූර්ණ කරගන්න ඕන අෂ්ටකය සම්පූර්ණ කරගන්න. එතකොට එක ඉලෙක්ට්‍රෝනය ඕන හතර කාණ්ඩයට 8 වෙන්න. එහෙනම් ක්ලෝරීන්, බ්‍රෝමීන්, අයඩීන් ලගත්තොත් එහෙනම් වටේ පරමාණු වෙනකොට පර්යන්ත පරමාණු වෙනකොට මුහුම්කරණයක් වෙන්න ඕනේ නැහැ. ඒ තනි ඉලෙක්ට්‍රෝනයක් ඉන්නවනේ P5 වල. මේගොල්ලෝගේ P වල තනි ඉලෙක්ට්‍රෝනයක් ඉන්නවා. එයා හවුලේ තියාගත්තම 8 වෙනවා. හැබැයි මේ තුන් දෙනා මධ්‍ය පරමාණු වෙනකොට මුහුම්කරණයක් වෙනවා. මොකද මධ්‍ය පරමාණු වෙනකොට බන්ධන 7ක් 5ක් තියාගන්න වෙද්දි තනි ඉලෙක්ට්‍රෝන නෑ උචිත පරිදි. නම් හොඳට මතක තියාගන්න. හැලජන කට්ටිය පර්යන්ත පරමාණු වෙනකොට වටේ ඉන්න පරමාණු වෙනකොට මුහුම්කරණයක් වෙන්න ඕන නෑ. ක්ලෝරින් නම් කොහොමවත් මධ්‍ය පරමාණුවක් වෙන්නේ නෑ. එහෙනම් මේ දෙන්න අනිවාර්යයෙන්ම මොන අවස්ථාවේ වුණත් මුහුම්කරණයක් වෙන්නේ නෑ. එහෙනම් අනිත් හැමෝම ටික මුහුම්කරණයක් වෙනවා. ඔච්චරයි මුහුම්කරණයක් වෙන්නේ නැත්තේ. මුහුම්කරණ අවස්ථාවට කෙටි ක්‍රමය මොකද්ද? මුහුම්කරණය සමානයි සිග්මා ධන එකසර. එකසර කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන යුගල ගන්නවා. එකතුව 4 නම් S1යි P3යි. එකතුව 3 නම් S1යි P2යි. එකතුව 2 නම් SP. ඒ කියන්නේ CH4 මම ජලය ගන්නම්කො H2O හයිඩ්‍රජන්ගේ 1s කොහොමද කාක්ෂික මුහුම්කරණයක් වෙන්නේ ඔක්සිජන්ගේ මුහුම්කරණ අවස්ථාව මොකක්ද සිග්මා 1යි 2යි එකසර ඒගොල්ලෝ 2යි 4යි කියන්නේ නා ඔක්සිජන් sp3 මුහුම්කරණ ඇමෝනියා සිග්මා 3යි එකසර ඒගොල්ලෝ එහෙනම් sp3 මුහුම්කරණ A2H2 सिग्मा 1යි 2යි එහෙනම් sp මුහුම්කරණය CH3COOH මේ කාබන්ගේ සලකන්න 1යි 2යි 3යි එහෙනම් sp2 මුහුම්කරණය නම් සරලවම ගන්න පුළුවන් සිග්මා ධන එකසර එකතුවෙන් මුහුම්කරන අවස්ථාව වෙන්නේ නැති අය වෙනම මතක තියාගන්න ඔන්න එහෙනම් මුහුම්කරන අවස්ථාවත් ඉවරයි ඊළඟට අපි කතා කරන්නේ බන්ධන සෑදීමට දායක වන කාක්ෂික හඳුනා ගැනීම බන්ධන සෑදීමට දායක වන කාක්ෂික හඳුනා ගැනීම තමයි අපිට තියෙන්නේ හොඳට මතක තියාගන්න
පයි බන්ධන හැදෙන්නේ නුහුම් පීකාක්ෂික පාර්ශ්වික අතිච්ඡාදනයෙන් පමණයි. පයි හැදෙන්නේ අනිවාර්යයෙන්ම පීකාක්ෂික දෙකක් පාර්ශ්වික අතිච්ඡාදනයෙන්ම පමණයි. සිග්ම බන්ධන හැදෙන්න පුළුවන් එක එක විදියට. කාක්ෂික ඉන්නත් පුළුවන්. කාක්ෂික මුහුම් කාක්ෂික ඉන්නත් පුළුවන්. මුහුම් කාක්ෂික ඉන්නත් පුළුවන්. පයි හැදෙන්නේ හැබැයි නුහුම් පීකාක්ෂික පාර්ශ්වික අතිච්ඡාදනයෙන්ම විතරයි. එතකොට අපි ගත්තොත් එහෙම CA3 COO C මේ සිග්ම බන්ධනය හැදෙන්න දායක වෙලා තියෙන කාක්ෂික මොනවද? කාබන් වල නම් 1 2 3. ඒ කියන්නේ කාබන් හි sp2 මුහුම් කාක්ෂිකයයි. ක්ලෝරින්ගේ මුහුම්ද වෙන්නේ නැහැ. ක්ලෝරින් කොයි වෙලාවක මුහුම් කරන්නයක් වෙන්නේ නැහැ පර්යන්තව ඉන්නකොට. එහෙනම් ක්ලෝරින්ගේ 2p කාක්ෂික ක්ලෝරින්ගේ 3p. එහෙනම් 3p කාක්ෂිකය තමයි මේ බන්ධනය හදන්න දායක වෙලා තියෙන්නේ. මෙතන තියෙන බන්ධනය හදන්න මේ කාබන්ගේ C1 කියලා ගන්න. C1 හි 1 2 3 4 sp3 මුහුම් කාක්ෂිකයයි. C2 ගේ 1 2 3 sp2 මුහුම් කාක්ෂිකයයි. මෙතන මේකේ සිග්මා 1යි 5 එකයි තියෙන්නේ. අපි ගමුකෝ මෙතන තියෙන සිග්මා එකක් කියලා මේක. මේ සිග්මා එක හැදෙන්න දායක වෙන්නේ කවුද? කාබන්ගේ 1 2 3 කාබන් හි sp2 මුහුම් කාක්ෂිකයයි ඔක්සිජන්ගේ 1 2 3 sp2 මුහුම් කාක්ෂිකයයි. මෙතන තියෙන 5 බන්ධනය හැදෙන්න දායක වෙන්නේ කවුද? p කාක්ෂික. එහෙනම් දෙවන ආවර්තය නම් කාබන් හි 2p හා ඔක්සිජන් හි 2p. මෙතන තියෙන CH3 ගේ CH බන්ධනයක් ගත්තොත් කාබන්ගේ sp3 මුහුම් කාක්ෂිකයයි හයිඩ්‍රජන්ගේ 1s කාක්ෂිකයයි. තේරුණාද? 5 බන්ධන හැදෙන්නේ p කාක්ෂික පාර්ශ්වික අතිච්ඡාදනයෙන්ම විතරයි. එහෙනම් මෙතන 5 හැදෙන්නේ කාබන්ගේ 2p කාක්ෂිකයයි ඔක්සිජන්ගේ 2p කාක්ෂිකයයි. හැබැයි සිග්මා හැදෙන්න පුළුවන් විවිධාකාර තියෙනවා. අර මුහුම් කරන්නක් වෙන්නේ නැති අයගේ පරමාණු කාක්ෂික එන්නේ. අනිත් අයගේ මුහුම් කාක්ෂික. හැබැයි අර මුහුම්කරණය වෙන අයගෙත් පයි බන්ධන හැදෙන්නේ මුහුම්කරණයට ලක් නොවූ p කාක්ෂික මගින්. මොකද sp2 මුහුම්කරණයක් වෙද්දී දැන් s මෙහෙම ඉන්නවනේ ඉලෙක්ට්‍රෝන දෙක p ගේ දෙක ඉන්නවනේ කාබන්. මෙතනින් එන්නේ 4ක්නේ. මෙයාගෙන් එකක් මෙතනට යනවානේ. එතකොට එනවා 3යි තනි එකයිනේ. හැබැයි sp2 මුහුම්කරණය වෙද්දී මේ s එකක් එක්ක p එන්නේ දෙකක්. එකක් ඉන්නෝ මුහුම්කරණයට ලක් නොවි. එයා තමයි මේ පයි බන්ධනය හදන්න දායක වෙන්නේ. පැහැදිලි නේද? මම මුහුම්කරණයේ තියරි වලදීත් ඔයගොල්ලෝ වැඩිදුර කතා කරලා ඇති. හැබැයි එච්චර ඕන නෑ. මේකෙන් අපිට ප්‍රශ්නට ලියා ගන්න දැනගන්න ඕන කරුණ තමයි. මොකද්ද දැනගන්න ඕන කරුණ? පයි බන්ධන හැදෙන්නේ නුමුහුම් p කාක්ෂික පාර්ශ්වික අතිච්ඡාදනයෙන්. හැබැයි සිග්මා බන්ධන එක එක විදිවලට හැදෙන්න පුළුවන්. හරි නේද? තේරුණාද ඒ ටික? තුන්වෙනි ප්‍රශ්නේ ඕගොල්ලන්ට අඳින්න කියලා තියෙනවා N2O වල සංප්‍රයුක්ත වීම. මුලින්ම N2O ඇඳගමු. N O නයිට්‍රජන්ට අපි මුලින්ම පර්යාන්ත පරමාණු වල අෂ්ටකය සම්පූර්ණ කරමු. නයිට්‍රජන්ට බන්ධන 3ක් ඕන ප්‍රධාන සංයුක්තාව 3 හින්දා 8 සම්පූර්ණ කරමු. හැබැයි නයිට්‍රජන්ගේ ඕන 4 ඇවිල්ලා ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ. එහෙනම් තව බන්ධනයක් දාන්න බෑ මොකද මෙයා දෙවන ආවර්තය කෙනෙක්.
උඩරින් බන්ධන 4යි තියාගන්න. එහෙනම් ඔක්සිජන්ට තනි බන්ධනයක් තියෙන නම් ඍණ ඉන්න ඕන. නයිට්‍රජන්ට ධන පස්වන කාණ්ඩය කෙනෙක් ඉලෙක්ට්‍රෝන 4යි ඉන්නේ. ඔන්න එහෙනම් ලුයිස් ව්‍යුහ හදගත්තා. දැන් මේකෙන් සංප්‍රයුක්ත ව්‍යුහ හදන්නේ කොහොමද? එකසර බන්ධන කරා බන්ධන එකසර. එතකොට ද්විත්ව බන්ධන O එකක් එනවා. මෙතන ධන එනවා. මෙතන ඉලෙක්ට්‍රෝන යුගලක් එනකොට ඍණ එනවා. තව එකක් අඳින්න බලන්න. එකසර බන්ධන කරා බන්ධන එකසර. එතකොට ද්විත්ව බන්ධනයක් එනවා. එන ඔක්සිජන් මත ධන එනවා. මෙතන ධන තියෙනවා. මෙතන ඉලෙක්ට්‍රෝන යුගල 6ක් වෙනවා. එහෙනම් 5 වෙනි කාණ්ඩය කෙනෙක් ඉලෙක්ට්‍රෝන 7ක් ඉඳලා ඍණ 2ක්. ස්ථායීතාවය ගත්තොත් එහෙම මේක ස්ථායි හේතුව ආරෝපණ ව්‍යාප්තිය අඩුයි. විද්‍යුත් ඍණ කෙනා මත ඍණ ආරෝපණයක් තියෙනවා. විද්‍යුත් ඍණ ඔක්සිජන් මත ඍණ තියෙනවා. ඔක්සිජන්ට සාපේක්ෂව නයිට්‍රජන් විද්‍යුත් ධනයි. ඒ වගේම එක ළඟ පරමාණු ළඟ ප්‍රතිවිරුද්ධ ආරෝපණ තියෙනවා. මේකත් ස්ථායි හේතුව ආරෝපණ ව්‍යාප්තිය අඩුයි. එක ළඟ කට්ටියගේ ප්‍රතිවිරුද්ධ ආරෝපණ තියෙනවා. මේක තමයි ස්ථායිම ව්‍යුහය වෙන්නේ. ප්‍රධාන ව්‍යුහය මේක. මොකද මේක විද්‍යුත් ඍණාය මත ඍණ ආරෝපණයි එක ළඟ ප්‍රතිවිරුද්ධ කතාවයි ආරෝපණ ව්‍යාප්තිය අඩුවීමයි විතරනේ මේකට උනේ. හැබැයි මේක අස්ථායි. ඒක අස්ථායි වෙන්න හේතුව එක ළඟ පරමාණු ළඟ ධන ආරෝපණ තියෙනවා. එක ළඟ පරමාණු ළඟ ධන ආරෝපණ තියෙනවා. ඒ වගේම විද්‍යුත් ඍණ ඔක්සිජන් මත ධන තියෙනවා. මේ හේතුත් එක්ක ඒක අස්ථායි වෙනවා. හරිද? ඔකේ හැඩය මම හේතු ටිකක් පැහැදිලි කරා. නයිට්‍රජන් පරමාණු මුහුන් කරන අංක ඔක්සිකරණ අවස්ථා ඔක්කොම දැන් හොයාගන්න පුළුවන් නේද? බන්ධන පළවෙනි කොටසට අදාළව වැඩ ටික ඉවරයි. එහෙනම් ඊළඟ ප්‍රශ්න දෙක කරලා තියන්න. ඊළඟට එතකොට මේ කොටසදී කතා කරා ලුයිස් ව්‍යුහ, අණු වල හැඩ, ජ්‍යාමිතිය, ඔක්සිකරණ අංකය, සංයුජතාවය, මුහුන් කරන අවස්ථා සෙවීම, සංප්‍රයුක්ත ව්‍යුහ හැඳීම, බන්ධන සෑදීමට දායක වන කාක්ෂික හඳුනා ගැනීම. ඔය ටික තමයි ප්‍රධානව කතා කරන්න තියෙන්නේ. මම මේ වෙලාව තව තිබ්බොත් එimhe ඔයගොල්ලන්ට මේ කොටසට අමතරව ද්‍රවීය නිර්ද්‍රවීය ගතිගුණ කතා කරනවා. බන්ධන කෝණ ගැන කතා කරන්න ඕන. මේක මෙහෙමයි මේ පොයින්ට්ස් එක අපිට ජෙනරල් කෙමිස්ට්‍රි අපේ විවරණවලදීත් යනවා. නැත්නම් අපේ ජෙනරල් කෙමිස්ට්‍රි විවරණවලදී මම කෙටිකම් කියා දෙනවා ද්‍රවීය නිර්ද්‍රවීය බවට. ඒ වගේම බන්ධන කෝණ විචලනය. ඒක හින්දා ඒ පොයින්ට්ස් එක පොඩ්ඩක් තියෙනවා. මොකද එතනදී කාව වෙන හින්දා සිලබස් එකෙන් බන්ධන කෝණ ගැන ගොඩාක් කතා කරන්න ඕන. මොකද බන්ධන කෝණ විචලනය අහනවා. ද්‍රවීය නිර්ද්‍රවීය ගතිගුණ ගොඩාක් සම්බන්ධ කරලා කතා කරන්න ඕන කොටසක්. මොකද ඒක අර ජෙනරල් කෙමිස්ට්‍රි පොයින්ට්ස් 500 කතා කරන එකට අපි යනවා. ඊළඟට බන්ධන යටතේ කතා කරන්න තියෙනවා අන්තර්ක්‍රියා ගැන. මොකද දැන් මම දෙවෙනි කොටස විතර අපේ අවසාන කොටස තමයි දැන් කතා කරන්න යන්නේ. අන්තර්ක්‍රියා. කොට මේ කොටසට අදාළ ඔක්කොම තියරි ටික ප්‍රාථමික අන්තර්ක්‍රියා, ද්විතීයික අන්තර්ක්‍රියා ඔක්කොම සවිස්තරාත්මක තියරි ඔයගොල්ලන්ට ඒකත් කෙටියෙන් තමයි තියෙන්නේ. වීඩියෝස් එවල ඇති ඔයගොල්ලන්ට. මම මෙතනදී පැහැදිලි කරනවා ඒ ටික කෙටියෙන්. හැබැයි තියරි වල මොනවා හරි අඩුපාඩු තියෙන අය ඒ වීඩියෝස් බලලා අඩුපාඩු ටික හදාගන්න.
අන්තර්ක්‍රියා. අන්තර්ක්‍රියාවක් වෙන්නේ දැන් කවුරු හරි කෙනෙක් අන්තර්ක්‍රියාවක් කියන්නේ එයා ඉන්න විදිය ස්ථායි නැති හින්දානේ. දැන් කෙනෙක්ට තනියම ඉන්න පුළුවන් නම් එයා ගෑනු ළමෙක් එක්ක යාළු වෙන්නේ නැහැ. ස්ථායි. කවුරු හරි කෙනෙක් තව හොයනවා නම් කවුරු හරි ඒ හොයන්නේ ස්ථායි නැති හින්දා ස්ථායි වෙන්න. එතකොට ඒ විදිය තමයි මේ මූලද්‍රව්‍ය පරමාණු මේගොල්ලොන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ස්ථායි නම් නිෂ්ක්‍රීය වායු වගේ නම් ඒගොල්ලෝ කාත් එක්කවත් බන්ධන හදාගන්න යන්නේ නැහැ. හැබැයි අස්ථායි නම් ඒගොල්ලෝ තව අයත් එක්ක බැඳෙන්න try කරනවා. ඔය විදිහට තමයි අන්තර්ක්‍රියා ඇති වෙන්නේ. මේ අන්තර්ක්‍රියා ප්‍රධානම ආකාර දෙකකට අන්තර්ක්‍රියා ඇති වෙන්න පුළුවන්. එකක් තමයි ප්‍රාථමික අන්තර්ක්‍රියා. අනිත් විදිය තමයි ද්විතීයික අන්තර්ක්‍රියා. ප්‍රාථමික අන්තර්ක්‍රියා කියන්නේ අණුව තුල තියෙන බන්ධන. මේකේ මොනවා හරි කෙනෙක්ගේ ඇතුලේ තියෙන බන්ධන. එයා ඇතුලේ තියෙන එක. අණුව තුල අන්තර්ගත බන්ධන. මොනවා හරි අණුවක් හැදෙනවා නම් පරමාණු බැඳිලා ඒ අණුව තුල තියෙන බන්ධන ගැන තමයි අපි මෙතනදී කතා කරන්නේ. ඒ කියන්නේ ඔක්සිජන් ස්ථාන තියෙන හයිඩ්‍රජන් දෙන්නෙක් එක්ක බැඳෙනවනේ. ඒතරේ ප්‍රාථමික අන්තර්ක්‍රියාව කියන්නේ මේ ජලය නම් ජලයේ අණුව ඇතුලේ තියෙන බන්ධන තමයි ප්‍රාථමික අන්තර්ක්‍රියාව වෙන්නේ. මේක ද්විතීයික අන්තර්ක්‍රියාව කියන්නේ ජලාණුවක් වෙන කට්ටියත් එක්ක හදන බන්ධන. ඒ කියන්නේ ජලාණු බැඳෙන විදිය. නැත්නම් ජලාණු එයාගේ දිය වෙලා ඉන්න වෙන කෙනෙක් එක්ක බැඳෙන විදිය තමයි ද්විතීයික අන්තර්ක්‍රියාව කියන්නේ. එහෙනම් ද්විතීයික අන්තර්ක්‍රියාව කියන්නේ මොකද්ද? අණු අතර ඇතිවන බන්ධන. මුලින්ම ඔය දේ තේරුම් ගන්න ඉන්නවනේ මොකද්ද මේ ප්‍රාථමික අන්තර්ක්‍රියා කියන්නේ? මොකද්ද ද්විතීයික අන්තර්ක්‍රියා කියන්නේ කියලා. දැන් පැහැදිලිද? මේකට අදාළව එහෙනම් ප්‍රාථමික අන්තර්ක්‍රියා කියන්නේ සංයෝගයක් නැත්නම් අණුවක් ගත්තොත් ඒක තුල තියෙන බන්ධන තමයි ප්‍රාථමික අන්තර්ක්‍රියා වෙන්නේ. එයා තව කට්ටියක් එක්ක ඇති කරන බන්ධන තමයි ද්විතීයික අන්තර්ක්‍රියාව වෙන්නේ. හරි. එහෙනම් ප්‍රාථමික අන්තර්ක්‍රියා වර්ග මොනවද? මූලද්‍රව්‍ය පරමාණු බැඳෙන විදිය. එකක් තමයි සහසංයුජ බන්ධන. සහසංයුජ බන්ධන කියන්නේ මූලද්‍රව්‍ය පරමාණු දෙකක් ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන අපි ඔය ලුයිස් වීව් හදින්නේ මොනවටද? ලුයිස් වීව් හදින්නේ මේ සහසංයුජ සංයෝග වලට විතරයි. මෙතනදි කරන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් හවුලේ තබාගෙන තමයි බන්ධන ඇති කරන්නේ. සහසංයුජ බන්ධන ඇති කරන්නේ කොහොමද? ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන. ඔක්සිජන් හයිඩ්‍රජන් අතර බන්ධනයක් හැදෙනවා නම් එක්කෙනා එක ඉලෙක්ට්‍රෝනය ගන්න දෙනවා. ඒක සහසංයුජ බන්ධන. මේ විදිහට හැදෙන සහසංයුජ බන්ධන ආකාර දෙකක් තියෙනවා. ද්‍රවීය සහසංයුජ බන්ධනයි නිර්ද්‍රවීය සහසංයුජ බන්ධන. ද්‍රවීය සහසංයුජ බන්ධන කියන්නේ පරමාණු අතර විද්‍යුත් ඍණතා වෙනසක් තියෙන්නත් ඕන, එක කැපිලා යන්නත් බෑ. එහෙනම් මේ දෙන්න අතර විද්‍යුත් ඍණතා වෙනසක් තියෙනවා. එහෙනම් ඩෙල්ටා ධන ඍණ එනවා. විද්‍යුත් ඍණ කෙනා ඩෙල්ටා ඍණ ද්‍රවණයක්, විද්‍යුත් ධන කෙනා ඩෙල්ටා ධන ද්‍රවණයක් ඇති කරනවා. එහෙනම් මෙන්න මේ විදිහට පරමාණු අතර විද්‍යුත් ඍණතා වෙනසක් තියෙනවා. ඒක කැපිලා යන්නේ නැත්නම් ඒකට කියනවා ද්‍රවීය සහසංයුජ බන්ධනයක් කියලා. හැබැයි මේ වගේ එකක් ගත්තොත් හයිඩ්‍රජන් විද්‍යුත් ඍණතා වෙනසක් නැහැ. එහෙනම් තියෙන්නේ නිර්ද්‍රවීය සහසංයුජ බන්ධනයක් තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ මොකද්ද? නිර්ද්‍රවීය සහසංයුජ බන්ධන. CH4 ගන්න විද්‍යුත් ඍණතා වෙනසක් තියෙනවා. හැබැයි කැපිලා යනවා. කාබන් වැඩි. එහෙනම් කාබන් දෙසට ඇද ගන්නවා. හැබැයි චතුස්තලීය වයි චතුස්තලීය අණු වල පර්යන්ත පරමාණු හතරම එකිනෙකට සමාන නම් කාබන්ගේ ගත්තොත් කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් පර්යන්ත පරමාණු හතර එකිනෙකට සමාන නම් විතරයි නිර්ද්‍රවීය වෙන්නේ. එකක් හරි වෙනස් වුණොත් ද්‍රවීය. ඒ වගේම තලීය ත්‍රිකෝණාකාර අණු වල පර්යන්ත පරමාණු එකිනෙකට සමාන නම් විතරක් නිර්ද්‍රවීය. තලී ත්‍රියානත දී පිරමිඩ වල ගත්තොත් එහෙම
PCl5 ගන්නකො. මේ දෙන්න එකිනෙකට සමාන වෙන්න ඕන. මේ දෙන්න එකිනෙකට සමාන වෙන්න ඕන. ඒතර ඒ දෙන්නට දෙන්න කැපිලා යනවා. මේ තලිය ත්‍රිකෝණාකාර විදියට ඉන්න ටික මොකද අපි දන්නවා ක්‍රියාන දී පිරමිඩ වල පරමාණු තුන මේක තලිය ත්‍රිකෝණාකාරව ඉන්නේ. ඒකට ලම්බකව මේ දෙක ඉන්නේ. මේ තුනට මේ තුන කැපිලා යනවා. මේ තුන එකිනෙක. එහෙනම් මේ තුන් දෙනා එකිනෙකට සමාන වෙන්න ඕන. මේ දෙන්න එකිනෙකට සමාන වෙන්න. එහෙනම් මෙතන ෆොස්ෆරස්ට ක්ලෝරීන් දෙකක් ලම්බකව ඉඳලා තලිය ත්‍රිකෝණාකාරව ක්ලෝරීන් තුනක් හිටියත් නෑ ඊට වැඩිය. ආයෙ ගත්තොත් එහෙම තලිය සමචතුරස්‍රාකාර අෂ්ටතලීය ආකාරවලත් නිර්ද්‍රවීය. මේගොල්ලෝගේ නිර්ද්‍රවීයයි. මොකද කැපිලා යනවා විද්‍යුත් ඍණතා වෙනස. විද්‍යුත් ඍණතා වෙනසක් තිබ්බට මදි ඒක කැපිලා යන්න බෑ. තලිය සමචතුරස්‍රාකාර ව්‍යුහවලත් විද්‍යුත් ඍණතා වෙනසක් තිබ්බට කැපිලා යනවා. ඉලෙක්ට්‍රෝන වල විකර්ෂණය ඇති කරන්නේ එළියට. නම් පැහැදිලි නේද? එහෙනම් සහසංයුධ ද්‍රවීය සහසංයුධ නිර්ද්‍රවීය සහසංයුධ කියලා අඳුර ගන්න පුළුවන් දැන් ඔයගොල්ලන්ට. ඊළඟට ආයෙ තව ඇති වෙන එකක් තමයි දායක බන්ධන. මේ දායක බන්ධනය ගත්තොත් මේක සහසංජ බන්ධනයකට සර්ව සමයි. සහසංජ බන්ධනයට මේක සර්ව සමයි. වෙන් කරලා හඳුනා ගන්නත් බෑ මේක සහසංජ බන්ධනයක. ශක්තිය ගත්තත් එකමයි. හැබැයි මේක හැදෙන විදිය වෙනස්. සහසංජ බන්ධනය හැදෙද්දී බන්ධනයට දායක වන පරමාණුව ඉලෙක්ට්‍රෝන එක බැගින් සමානව ඉලෙක්ට්‍රෝන දෙනවා. හැබැයි දායක බන්ධන හැදෙද්දී එක පරමාණුවක් මගින් විතරයි ඉලෙක්ට්‍රෝන දෙකම දෙන්නේ බන්ධනයට අදාළව. බන්ධනයට අදාළ ඉලෙක්ට්‍රෝන දෙකම එකම පරමාණුවක් විසින් විතරයි ලබා දෙන්නේ. අනේ ඒකට කියනවා අපි දායක බන්ධනයක් කියලා. මේ දායක බන්ධන ඇති වෙන ආකාරයත් තමයි ප්‍රධානම ලුයිස් අම්ල හා ලුයිස් බස්ම අතර. ලුයිස් බස්ම කියන්නේ බන්ධන වලට සහභාගී නොවූ එකසර තියෙන කට්ටිය. ජලය ගත්තොත් ලුයිස් බස්මයක්. මොකද ඔක්සිජන් මත ඉන්න බන්ධන වලට සහභාගී නොවූ එකසර ලුයිස් බස්ම. ආයි හිස්කාක්ෂික ඉන්න ප්‍රභේදවලට අෂ්ටකයේ සම්පූර්ණ නොවූ හිස්කාක්ෂික ඉන්න ප්‍රභේදවලට කියනවා අපි නැත්නම් අෂ්ටකයේ සම්පූර්ණ නොවූ කට්ටියට අපි කියනවා ලුයිස් අම්ල කියලා. හැබැයි ලුයිස් අම්ලයේ හරිම අර්ථ දැක්වීම වෙන්නේ හිස්කාක්ෂික පවතින ප්‍රභේද. ඩී ගොනුවේ ඔක්කොටම සංඝ සංකීර්ණ හදන්න පුළුවන් වෙලා තියෙන්නේ ලුයිස් අම්ල විදියට ක්‍රියා කරන හින්දා. හිස්කාක්ෂික තියෙන හින්දා ඒගොල්ලෝගේ. එතකොට අර ඩී ගොනුවේ සංඝ සංකීර්ණ හැදෙන්නේ මෙන්න මේ විදියටම තමයි. දායක බන්ධන ඇති වෙන්නේ. කොපර් ධන දෙක ජලාණු 6ක් එක්ක සංඝ සංකීර්ණය හදන්නේ. කොපර් ධන දෙකේ හිස්කාක්ෂික වලට ජලාණු එකසර දායක කරනවා. දැන් මේ විදිහට මේ දෙන්න අතර බන්ධනයක් හැදුනොත් ඒ ඉලෙක්ට්‍රෝන දෙකම දායක කරන්නේ ඔක්සිජන්. දායක බන්ධනය අපිට මේ විදිහට ඉරකින් පෙන්වන්න පුළුවන් නැත්නම් දෙන කෙනා මත ධනාරෝපණය ගන්න කෙනා මත ඍණාරෝපණය දාන්න පුළුවන්. ආයි හයිඩ්‍රෝනියම් අයනය ජලය H+ එක්ක ප්‍රතික්‍රියාව ගත්තොත් H+ කී ඉලෙක්ට්‍රෝන නැහැ හිස්කාක්ෂික තියෙන්නේ එහෙනම් H3O+ හයිඩ්‍රෝනියම් අයනය හැදෙද්දී ඔක්සිජන් මත ධන මෙයා උදාසීන වෙනවා. දායක බන්ධනය ඇති වෙන්නේ. ඔන්න එහෙනම් අපි ප්‍රාථමික අන්තර්ක්‍රියා වර්ග දෙකක් ගැන කතා කරා. ඊළඟට අපි ගත්තොත් එහෙනම් ද්විතීයික අන්තර්ක්‍රියා වෙනම කතා කරන්නම්. ආයේ තියෙන ප්‍රධාන ප්‍රාථමික අන්තර්ක්‍රියාවක් තමයි අයනික බන්ධන. ඉලෙක්ට්‍රෝන හවුලේ තියලා තියාගෙන ස්ථායි වෙනවා වගේම තව පුළුවන් ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා නැත්නම් ලබාගෙන පළවෙනි කාණ්ඩයේ කට්ටියට පුළුවන් එයාට ඉන්න අවසාන පවතින ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්න. හත්වන කාණ්ඩයට පුළුවන් ඉලෙක්ට්‍රෝනයක් ගන්න. හවුලේ තියාගන්න නැතුව ඉලෙක්ට්‍රෝන හුවමාරු කරගෙන. ඉලෙක්ට්‍රෝන හුවමාරු කරගෙන තමයි මේ අයනික බන්ධන ඇති වෙන්නේ. මේක ධන ඍණ අයන දැලිසක් විදියට බැඳෙනවා. නිශ්චිත රටාවකට ස්ථානගත වෙලා තමයි මෙතන ඇති වෙන්නේ. ඒකින්ද මේගොල්ලෝ ඉහළ ද්‍රවාංක ඉහළ තාපාංක පවතිනවා. මොකද හොඳට අයන බැඳිලා තියෙන්නේ. නිශ්චිත රටාවකට ස්ථානගත වෙලා තියෙන්නේ.
වගේ මේගොල්ලෝගේ අයන ඉන්න හින්දා විලීන ද්‍රාවණ ඒ කියන්නේ රත් කරලා ද්‍රව කරන ද්‍රාවණයි ජලීය ද්‍රාවණ ගත්තොත් එහෙම විද්‍යුතය සන්නායනය කරනවා. උඩ ඔය ටික තමයි අයනික සංයෝගය යටතේ කතා කරන්න තියෙන්නේ. S කුණුව ගත්තොත් එහෙම බෙරලියම් පමණයි සාසංජ බන්ධන හදන්නේ. අනිත් ඔක්කොම S කුණේ කට්ටිය හැලජනත් එක්ක හදන්නේ මොනවද? ආයනික බන්ධන. බෙරලියම් හදන බෙරලියම් ක්ලෝරයිඩේ සාසංජ. නිර්ද්‍රවීය සාසංජ බන්ධනයක් තියෙනවා. අපි මේක ඊයේ කතා කරා. හරි. එහෙනම් ඊළඟට ගත්තොත් එimhe ලෝහ පරමාණු ඇති කරනවා ලෝහක බන්ධන. ඇත්තටම මේක ලෝහක බන්ධන කලින් සිලබස් එකේ තිබ්බ ද්විතීයික අන්තර්ක්‍රියාවක් විදියට. හැබැයි නව නිර්දේශයේදී ලෝහක බන්ධන ප්‍රාථමික අන්තර්ක්‍රියා යටතට තමයි තියෙන්නේ. හරිද? ලෝහ පරමාණු ලෝහක බන්ධන ඇති කරන්නේ ලෝහ විතරයි. මේකත් අපි ඊයේ කතා කරපු කොටසක්. ලෝහ පරමාණු ඒගොල්ලෝගේ බාහිර ශක්ති මට්ටමේ ඉන්න ඉලෙක්ට්‍රෝන නිදහස් කරලා ඒ සෑදෙන ධන අයනයි ඉලෙක්ට්‍රෝනයි බැඳලා තියෙන පද්ධතියට අපි කියනවා ලෝහක බන්ධනය කියලා. අපි ලෝහක බන්ධන ප්‍රබලතාවය ඊයේ කතා කරා ද්‍රවාංක විචලනය යටතේ. මොකද ලෝහක බන්ධනයේ මත තමයි භෞතික ගුණ ද්‍රවාංක තාපාංක වගේ ගුණ දෘಢ බව රඳා පවතින්නේ මේ ලෝහක බන්ධනයේ මත. අපි එතන ලෝහක බන්ධනය ප්‍රබල වෙනවා මෙයාගේ ආරෝපණය වැඩි වෙලා අරය අඩු වුණොත් ආරෝපණ ඝනත්වය වැඩි වුණොත් ලෝහක බන්ධනය ප්‍රබල වෙනවා. අපි ලෝහක බන්ධනය මතක තියාගන්න කියලා කිව් බෙදීම R කියලා. පැහැදිලිද? ඔන්න එහෙනම් අන්තක්‍රියාවලට අදාළව තියෙන සාසංජ බන්ධන, දායක බන්ධන, අයනික බන්ධන, ලෝහක බන්ධන හඳුන්වලා දීලා ඉවරයි. තේරුණාද හොඳටම? අපි දැන් මෙච්චරලා කතා කරේ ප්‍රාථමික අන්තර්ක්‍රියාව හඳුන්වා දීමක් තමයි කරන්නේ. හැබැයි ප්‍රශ්නයකට එද්දි එන්නේ කොහොමද? ප්‍රශ්නයකට එද්දි මම ඕගොල්ලන්ට ජෙනරල් කෙමිස්ට්‍රි පොයින්ට්ස් විදිහට සාකච්ඡා කරන ඒවාටත් දාලා ඇති. සංයෝග කීපයක් දීලා මේගොල්ලෝගේ තාප ස්ථායීතාවය වැඩි වෙන අනුපිළිවෙලට සකසන්න කියනවා. නැත්නම් සහසංජ සංයෝග සෙට් එකක් දීලා ස්ථායීතාවය වැඩි වෙන අනුපිළිවෙලට සකසන්නයි කියනවා. මොන හරි දෙයක ස්ථායීතාවයක් ඇහුවොත් එහෙම මුලින්ම බලන්න ඕන දේ තමයි ඒ ඉන්න අය කවුද? එහෙනම් මේගොල්ලෝ කවුද? අයනික සංයෝග. අයනික සංයෝග ස්ථායි වෙන්නේ මොන වුණොත්ද? අයනික ලක්ෂණ වැඩි නම්. හොඳට මතක තියාගන්න. සහසංයුජ සංයෝග නම් සහසංජ සංයෝග ස්ථායි වෙන්නේ මොන වුණොත්ද? සහසංයුජ ලක්ෂණ වැඩි වුණොත්. අයනික සංයෝගයක් ගත්තොත් අයනික සංයෝගය ස්ථායි වෙන්නේ මොන වුණොත්ද? අයනික ලක්ෂණ වැඩි වුණොත්. සහසංජ ලක්ෂණ රඳා පවතින්නේ මොන මතද? සහසංජ කියන්නේ හොඳට බැඳලා ඉන්නවා. බැඳනවා කියන්නේ ද්‍රවණය වෙනවා. එහෙනම් සහසංජ ලක්ෂණ වැඩි වෙන මොන වුණොත්ද? ද්‍රවණශීලීතාවය වැඩි වුණොත්. සහසංජ ලක්ෂණ වැඩි කෙනාගේ අයනික ලක්ෂණ අඩුයි. එහෙනම් අයනික ලක්ෂණ වැඩි වෙන්නේ මොන වුණොත්ද? ද්‍රවණශීලීතාවය අඩු වුණොත්. මේ කතා කරන්නේ ගොඩාක් අයට බැරි කොටසක්. හොඳට අහගන්න. සහසංජ සංයෝග කීපයක් දීලා ස්ථායීතාවය ඇහුවොත් සහසංජ ලක්ෂණ වැඩි වෙන්නේ ද්‍රවණශීලීතාවය වැඩි නම්. මොකක්ද මේ ද්‍රවණශීලීතාවය කියන්නේ? ද්‍රවණශීලීතාවය කියන්නේ මොකක්ද? කැටායනය මගින් ඇනායනයේ ඉලෙක්ට්‍රෝන වලාව අස්ථායි කිරීමට ඇති හැකියාවට අපි කියනවා ද්‍රවණශීලීතාවය කියලා. ඔන්න කැටායනයේ ඉන්නවා ඇනායන ඉලෙක්ට්‍රෝන වලාව අස්ථායි කරනවා කියන්නේ මොකද්ද? යාව ආකර්ෂණය කරගන්න. මෙන්න මේ විදිහට කැටායනය මගින් ඇනායනයේ ඉලෙක්ට්‍රෝන වලාව අස්ථායි කිරීමට තියෙන හැකියාවට අපි කියනවා ද්‍රවණශීලීතාවය කියලා. මෙහෙම හොඳට ආකර්ෂණය කරගන්න එතන මොකක්ද ඇති වෙන්නේ? සහසංජ ලක්ෂණ. අයනික ලක්ෂණ වැඩි වෙනවා කියන්නේ මොන වුණොත්ද?
ඝන ගෝල විදියට ඉන්නවා නම් තමයි ආයනික ලක්ෂණ වැඩි වෙනවා කියන්නේ. ඝන ගෝල විදියට ඉන්න මේ විදියට ඒ කියන්නේ ද්‍රවණශීලීතාවය වැඩි වුණොත් වෙන්නේ මොකක්ද ආයනික ලක්ෂණ අඩු වෙනවා. හරි. ඔන්න ප්‍රධාන දේ කතා කරා මට කියන්න. ද්‍රවණශීලීතාවයට බලපාන සාධක මොනවද? මම ගන්නම්කෝ. ද්‍රවණශීලීතාවය වැඩි වෙන්නේ කවුරු මතද? කැටායනය ඇනායනය මත. අපි ගත්තොත් කැටායනේ ආරෝපණය මොනවා වුණොත්ද? ඇනායනයේ ආරෝපණය කොහොම වුණොත්ද? එයාගේ ද්‍රවණශීලීතාවය වැඩි වෙන්නේ. දෙන්නගේම ආරෝපණ දෙකම වැඩි වුණොත් මොකද වෙන්නේ? හොඳට ආකර්ෂණය වෙනවා. ඒ කියන්නේ දෙන්නගේම ආරෝපණ වැඩි වෙන්න ද්‍රවණශීලීතාවය වැඩි වෙනවා. පැහැදිලි නේද? දෙන්නගේම ආරෝපණ වැඩි වුණොත් හොඳට ආකර්ෂණය වෙනවා. ඒ කියන්නේ ද්‍රවණශීලීතාවය වැඩි වෙනවා. අරය ගත්තොතින් කැටායනේ අරය ඇනායනේ අරය. කැටායනේ අරය අඩු වෙන්න තමයි පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය වැඩි වෙලා මෙයාගේ පෘෂ්ඨයේ තියෙන ආරෝපණ ඝනත්වය වැඩි වෙලා හොඳට ඉලෙක්ට්‍රෝන වලාව ආකර්ෂණය කරගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මොකද්ද? කැටායනේ අරය අඩු වෙන්න තමයි ද්‍රවණශීලීතාවය වැඩි වෙන්නේ. ඇනායනේ අරය ගත්තොත් එහෙම ඇනායනේ ඉලෙක්ට්‍රෝන වලාව බඳවාගෙන තියාගන්නවා නෂ්ටිය. ඇනායනේ අරය අඩු වුණොත් මොකද වෙන්නේ? නෂ්ටියට හොඳට බැඳිලා ඉන්න ඉලෙක්ට්‍රෝන වලාව කැටායනයට ආකර්ෂණය කරගන්න අමාරුයි. එහෙනම් ඇනායනේ අරය වැඩි වුණොත් තමයි ද්‍රවණශීලීතාවය වැඩි වෙන්නේ. එහෙනම් සහසංජ සංයෝගයක සහසංජ ලක්ෂණ වැඩි වෙන්නේ මොන වුණොත්ද? කැටායන ඇනායන ගත්තොත් ආරෝපණ වැඩි වෙන්න ඕන. කැටායන අරය ගත්තොත් කැටායන අරය අඩු වෙන්න ඕන. ඇනායන අරය වැඩි වෙන්න. එහෙනම් ඕවා ටික සංසන්දනය කරන්න ඕන සහසංජ සංයෝග දීලා ලක්ෂණ හොත්. අයනික සංයෝග නම් මේ වගේ ප්‍රශ්නයක් නම් අයනික සංයෝගයක අයනික ලක්ෂණ වැඩි වෙන්නේ මේකේ ප්‍රතිවිරුද්ධ දේ. එහෙනම් කැටායන ඇනායන ආරෝපණ මොනව වෙන්න ඕනද? ස්ථායි වෙන්න නම් අඩු වෙන්න ඕන. ද්‍රවණශීලීතාවය වැඩි වුණොත් අයනික ලක්ෂණ අඩු වෙනවනේ. අයනික සංයෝගයක් ස්ථායි වෙන්නේ අයනික ලක්ෂණ වැඩි වුණොත් ද්‍රවණශීලීතාවය අඩු වුණොත්. එහෙනම් මේවයි ප්‍රතිවිරුද්ධ ටික. කැටායනේ අරය ගත්තොත් මොන වුණොත්ද? කැටායනේ අරය වැඩි වුණොත් තමයි අයනික ලක්ෂණ වැඩි වෙන්නේ. ඇනායන අරය ගත්තොත් එහෙම අඩු වුණොත් තමයි අයනික ලක්ෂණ වැඩි වෙන්නේ. එතකොට තමයි හොඳට ගෝල විදියට ඉන්නේ ද්‍රවණීය වෙන්නේ නැත්තේ. එහෙනම් මේ ප්‍රශ්නේ ගන්නකො. මේගොල්ලෝ ස්ථායීතාවය ගත්තොත් එහෙම කාබනේට පොදුයි. එහෙනම් අපිට සලකන්න වෙන්නේ කැටායන ටික නේද? සෝඩියම් ධන, කැල්සියම් ධන දෙක, ස්පොන්සියම් ධන දෙක. එහෙනම් මෙතනින් අයනික ලක්ෂණ වැඩිම කවුද? ආරෝපණය අඩුම සෝඩියම්. එහෙනම් ස්ථායීම වෙන්නේ කවුද? සෝඩියම් කාබනේට්. ඊළඟට දෙන්නගේම ආරෝපණ වැඩි. එතනින් අරය වැඩිම කවුද? අරය වැඩිම ස්පොන්සියම්. කාණ්ඩයේ පහළට වැඩි වෙනවා. එහෙනම් ඊළඟට ඉන්නේ ස්පොන්සියම් කාබනේට්. තාප වියෝජනය නැත්නම් ස්ථායීතාවය අඩුම වෙන්නේ කැල්සියම් කාබනේට්. මේක බලන්න එස්කොලුවේ තියරි එක ගැලපෙනවද කියලා. එස්කොලුවේදී අපි කියනවා පළවන කාණ්ඩයේ කාබනේට තාප වියෝජනය නොවේ. පළවන කාණ්ඩයෙන් තාප වියෝජනය වෙන්නේ බයිකාබනේට, නයිට්‍රේට, ක්ලෝරේට, පෙරොක්සයිඩ්, සුපර්օක්සයිඩ්. එහෙනම් හරිනේ. ඊළඟට දෙවන කාණ්ඩයේ පහළට තාප වියෝජන උෂ්ණත්වය වැඩි වෙයි කියලා තියෙනවා තියරි වල. හරි. ඒ කියන්නේ පහළ ඉන්න අයගේ ස්ථායීතාවය වැඩි. කැල්සියම්ට වඩා ස්පොන්ජියම් ස්ථායි. තේරුණාද? එහෙනම් මෙතන මේ ඉනෝගනික් වල අහන ස්ථායීතාවය සම්බන්ධ ප්‍රශ්නවලත් තියෙන්නේම මේ ප්‍රාථමික අන්තර්ක්‍රියා. මෙන්න මේ විදිහට තමයි ප්‍රාථමික අන්තර්ක්‍රියා ප්‍රශ්නයකට යෙදෙන්නේ. තේරුණාද හොඳටම? පරමාණු දෙකක් අතර විද්‍යුත් ඍණතාව වෙනස වැඩි වෙද්දී අයනික ලක්ෂණ වැඩි වෙනවා. හැබැයි අපිට නිර්දේශ ඔක්කොගෙම
විද්‍යුත් ශූන්‍යතාවය මත තියන් ඉන්න බෑ. මොකද ගොඩක් අයගේ දුන්නොත් එහෙම. එතකොට අපිට අරයන් සම්බන්ධ කරලා ආරෝපණ සම්බන්ධ කරලා තමයි ආයනික සංයෝගයක ආයනික ලක්ෂණ තීරණය කරන්න වෙන්නේ. ඒතර මේ අන්තර්ක්‍රියාවෙන් ප්‍රශ්නයක් දෙන්න අර අන්තිමට අපි කතා කරපු පොයින්ට්ස් ටික පුළුවන් නම් නැති. ඒක තමයි හොඳටම ඔළුවට දාගන්න ඕන. ඒ වගේම සාසංජ බන්ධන, ආයනික බන්ධන, ලෝහක බන්ධන වල ලක්ෂණ මතක තියාගන්න. ඒ ටිකත් මම මුලින්ම කතා කරා කොහොමද ලෝහක බන්ධනයක් ප්‍රබල වෙන්නේ කියලා. එහෙනම් අපි දැන් යන් මම අවසානයේ ප්‍රශ්නයක් දීලා දෙනකොට වගුවක්. ඒකේ අයිස් ඝන අයිස් කියලා තියෙනවා. සිලිකන් ඩයොක්සයිඩ් දීලා තියෙනවා. සිලිකන් ඩයොක්සයිඩ්, හයිඩ්‍රජන් ෆ්ලුවරයිඩ් දීලා තියෙනවා HF. මැග්නීසියම් සල්ෆයිඩ් දීලා තියෙනවා. ක්ලෝරින් දීලා තියෙනවා. මර්කරි Hg ද්‍රව. අයිස් ඝන වුණත් ඉන්නේ කොහොමද? ජලාණු චතුස්තලීය ආකාරයට ජලාණු බැඳලා තමයි ඉන්නේ. අයිස් ද්විතීයික අන්තර්ක්‍රියාවෙන් මෙහෙම බැඳලා තමයි අයිස් ඉන්නේ. එතකොට හයිඩ්‍රජන් බන්ධන 4ක් තියෙනවා. අපි ඒ ගැන කතා කරනවා ඊළඟට. ඒතර අයිස් වල ජලාණුවේ ප්‍රාථමික අන්තර්ක්‍රියාව මොකද්ද? ද්‍රවීය සාසංජ බන්ධනනේ ද්‍රවීය. සිලිකන් ඩයොක්සයිඩ් අපි ගොවා ආයනික සංයෝග හදන්නේ S ගොනුවේ බෙරලියම් හැරානික්. එහෙනම් මෙයා හදන්නේ මොකද්ද? සිලිකන් ඩයොක්සයිඩ්. SiO2. මෙයාගේ අපි කතා කරනවා දැලිසේ ප්‍රබලතාවය යටතේ දැලිස් වර්ග කතා කරනවා. සම්පරමාණුක දැලිස, විෂම පරමාණුක දැලිස් ගැන කතා කරනකොට මෙයා ගැන කතා කරා. එතකොට සිලිකන් ඩයොක්සයිඩ් වල සිලිකන් පරමාණු මෙහිම ඔක්සිජන් එක්ක බැඳිලා දැලිසක් විදියට ව්‍යාප්ත වෙන විදියක් කතා කරලා තියෙනවා. සිලිකන් ඔක්සිජන් බැඳෙන්නේ මොනවද? ද්‍රවීය සාසන. සිලිකන් ඔක්සිජන් අතර වෙනසක් තියෙනවා. හැබැයි මේක දැලිසක් විදියට ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ද්‍රවීය සහසංග තමයි තියෙන්නේ. HF අයනිකද? නෑ. සහසංජ. මොකද්ද මෙතන තියෙන්නේ? ද්‍රවීය සහසංජ බඳ. අන්න මැග්නීසියම් ධන දෙක සල්ෆර් ඍණ දෙක. මැග්නීසියම් සල්ෆයිඩ් මොකද්ද ප්‍රාථමික අන්තර්ක්‍රියාව? අයනික බන්ධන. Cl2 මොකද්ද? සහසංජ බන්ධන. මොන සහසංජද? නිර්ද්‍රවීය සහසංජ බන්ධන. Hg මොකද්ද තියෙන්නේ? ලෝහක බන්ධන. ඔන්න එහෙනම් අපි වගුව එක පැත්තක් කතා කරා ප්‍රාථමික අන්තර්ක්‍රියාවලට අදාළව. එතකොට අපි දැන් මෙච්චරලා කතා කරේ ප්‍රාථමික අන්තර්ක්‍රියා. ප්‍රාථමික අන්තර්ක්‍රියා කියන්නේ මොකද්ද? අණුවක් තුල තියෙන බන්ධන. එහෙනම් ද්විතීයික අන්තර්ක්‍රියා කියන්නේ මොනවද? ද්විතීයික අන්තර්ක්‍රියා කියන්නේ මොනවද? අණු අතර තියෙන ඒවා. අන්තරංග ආකර්ෂණ බල කියලාත් අපි මේවට කියනවා. අණු අතර පවතින බන්ධන තමයි මෙතනදී කතා කරන්නේ. මේක මම ටිකක් වෙනස් විදියකට කරන්නම් කෙටි ක්‍රමයක් කියලා දෙන්නම් මේකට. ඕගොල්ලෝ මුලින්ම කරන්න ඕන දේ තමයි මේ කට්ටියගේ තියෙන ප්‍රාථමික අන්තර්ක්‍රියාව හොඳ ගන්න ඕන. ප්‍රාථමික අන්තර්ක්‍රියාව හොඳ ගන්න. හිතන්නකෝ ඕගොල්ලෝ අහන ද්විතීයික අන්තර්ක්‍රියාව ජලය තුල. ඇහුවොත් එහෙම මොකද්ද කරගන්නේ? මොන ජලාණුවක් ගන්න. මොකද්ද තියෙන්නේ? ද්‍රවණය වෙලා. දැන් ද්‍රවණය වෙලා නම් යාට අපි කියනවා තියෙන්නේ දීර්ඝයක් කියලා. ද්‍රවණය වෙලා නම් තියෙන්නේ දීර්ඝයක්. විද්‍යුත් ඍණතාව වෙනසක් නැත්තම් ප්‍රේරණයෙන් ද්‍රවණ ඇති කරගන්න. ඒවට කියනවා ප්‍රේරිත දීර්ඝව කියලා. ජලයේ මේවල මත තියෙන මොනවද? දීර්ඝව. ඒතොර ජලයේ වැදෙන්නේ කොහොමද? ඍණයි ධනයිනේ වැදෙන්නේ. එහෙනම් මේ හයිඩ්‍රජන් ධනට ඔක්සිජන් ඩෙල්ටා ඍණ තමයි වැදෙන්නේ. මෙතන තියෙන්නේ මොකද්ද? දීර්ඝය. එහෙනම් මෙතන තියෙන ද්විතීයික අන්තර්ක්‍රියාව මොකද්ද? දීර්ඝව ද්විතීයික අන්තර්ක්‍රියාව. මේ හොඳට මතක තියාගන්න දීර්ඝව ද්විතීයික අන්තර්ක්‍රියාව පොන්කල්ගේ FON හරහා සිද්ධ වෙනවා. මෙන්න මේ හයිඩ්‍රජන් හරහා බැඳීම මෙතන දීර්ඝවය
හයිඩ්‍රජන් හරහා මෙන්න මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක් එක්ක සිද්ධ වෙලා තියෙනවා. FON හරහා සිද්ධ වෙලා තියෙනවා. ඒකට අපි කියනවා දීර්ඝ කියලා කියන්නේ ඒකට කියනවා හයිඩ්‍රජන් බන්ධනයක් කියලා. හොඳට මතක තියාගන්න. FON කියන අපේ ඉන්න විද්‍යුත් ඍණතාවය වැඩිම තුන් දෙනා එක්ක වුණොත් මොකද වෙන්නේ? මේ ද්‍රවණවල විශාලත්වය ගොඩාක් වැඩි. ඒ මේගොල්ලෝ විද්‍යුත් ඍණතාව ගොඩාක් වැඩි. එකකින් දෙකට දීර්ඝ කියලා කියන්නේ හයිඩ්‍රජන් බන්ධනයක් කියලා. එහෙනම් ජලය තුල තියෙන ද්විතීයික ක්‍රියාව මොකද්ද? හයිඩ්‍රජන් බන්ධන. අපෙන් ඇහුවොත් NaCl ජලීය ද්‍රාවණයක් තුල NaCl ජලීය ද්‍රාවණයක් තුල කියන එක අහනවා. මෙතන NaCl ජලීය ද්‍රාවණයක්. එතකොට මෙතන නම් ජලය විතරයි හිටියේ. එහෙනම් මෙහෙම දෙන්නෙක් ඉන්නවා නම් ඉන්න දෙන්න ගන්න. මෙතන ඉන්නේ කවුද? NaCl උත් ඉන්නවා ජලයක් තියෙනවා. NaCl වල තියෙන මොනවද? අයන. සෝඩියම් ධන Cl ring. ඉන්න අනෙක් කෙනා කවුද? ජලය. ජලයේ තියෙන්නේ මොනවද? ද්විද්‍රව. ඩෙල්ටා ring ඩෙල්ටා ගන්න. නම් මෙතන NaCl ජලීය ද්‍රාවණයක් තියෙන ද්විතීයික අන්තර්ක්‍රියාව මොකද්ද? සෝඩියම් වල අයනයි අයන ද්විද්‍රව. පැහැදිලිද? ඊළඟට කිව්වොත් එහෙම Br2 ජලයේ දියවීම Br2 මෙන්න Br2 නිර්ද්‍රවීයයි ජලයේ ඉන්නවා ද්‍රවීය කෙනෙක් එහෙනම් දීර්ඝවයක් තියෙනවා එහෙනම් කොහොමද Br2 ද්‍රවණය ඇති කරගන්නේ? එයාගේ අණු ප්‍රේරණයෙන් තමයි ඇති කරගන්නේ ප්‍රේරිත දීර්ඝව. නම් එයාගේ තියෙන මොකද්ද? ප්‍රේරිත දීර්ඝය. නිර්ද්‍රවීයගේ තියෙන මොකද්ද? ප්‍රේරිත දීර්ඝව. එහෙනම් මෙතන ඇතුළේ ද්විතීයික අන්තර්ක්‍රියාව මොකද්ද? මෙයාගෙන් ප්‍රේරිත දීර්ඝයයි මෙයාගෙන් දීර්ඝයයි. එහෙනම් මොකක්ද ද්විතීයික අන්තර්ක්‍රියාව? ප්‍රබල එක ඉස්සරහින් ලියන්නේ. දීර්ඝව ප්‍රේරිත දීර්ඝව තමයි ද්විතීයික අන්තර්ක්‍රියාව. ප්‍රබල එක ඉස්සරහින් ලියන්නේ. ආයනනේ ප්‍රබලම. ආයන දීර්ඝ. දීර්ඝ ප්‍රේරිත දීර්ඝයෙන් ප්‍රබලම දීර්ඝ. එහෙනම් ඉස්සරහින් ලියන්නේ දීර්ඝව ප්‍රේරිත දීර්ඝ. එහෙනම් ද්විතීයික අන්තර්ක්‍රියාව හඳුනා ගන්න කිව්වහම මේ ක්‍රමය යොදා ගන්න. දීර්ඝවේගයක FON හරහා සිද්ධ වෙනවා නේ. එයාගෙන් එක්කෙනෙක් හරහා සිද්ධ වෙනවා හයිඩ්‍රජන් බන්ධනය. අනිත් අය හරහා මේ අය නැතුව අනිත් වෙන ඕනම කෙනෙක් හරහා දීර්ඝව වෙනවා නම් ඒවට කියන්නේ දීර්ඝවම තමයි. මිශ්‍රණ දුන්නොත් ඒ කියන්නේ NaCl ජලීය ද්‍රාවණයේ ඉන්න කට්ටිය බලන්න. NaCl ජලය. එහෙනම් ඒ කට්ටියක ඉන්නේ කවුද කියලා බලන්න. අයන. එයාගේ දීර්ඝය. Br2 නිර්ද්‍රවීය. එහෙනම් ප්‍රේරිත දීර්ඝයක් තියෙන. ජලයේ ඉන්නේ දීර්ඝය. එකතු කරලා ලියන්න. හරිම ලේසි. ඊළඟට තව උදාහරණයක් මම සලකන්නම්. I2 KIP දියවීම ගන්න කිව්වොත් I2 නිර්ද්‍රවීය. එහෙනම් ප්‍රේරිත දීර්ඝයක් ඇති වෙනවා. දැන් පොටෑසියම් අයඩයිඩ් එද්දි ධන ඍණ අයනික. එහෙනම් මෙයාගේ ද්විතීයික අන්තර්ක්‍රියාව මොකද්ද? අයන ප්‍රේරිත දීර්ඝ. ඊළඟට ගොත් එම නියෝන් වායු සාම්පලයක්. නියෝන් විතරයි ඉන්නේ. තනි පරමාණු. එහෙනම් ප්‍රේරණයෙන් ආරෝපණය වෙන්නේ. එයාගේම කට්ටිය ප්‍රේරණයෙන් දීර්ඝ ඇති කරගන්න. එතකොට මොකක්ද ඇති වෙන්නේ? ප්‍රේරිත දීර්ඝව ද්විතීයික අන්තර්ක්‍රියාව. මේ ප්‍රේරිත දීර්ඝ වලට කියනවා තව නම් ලන්ඩන් බල කියනවා අපකිරණ බල කියලා කියනවා. කලින් සිලබස් එකේ කිව්වා වැන්ඩර් වාල් ආකර්ෂණ බල කියලා. හැබැයි නව නිර්දේශයේ නම නැහැ. හරිද? මේ දෙක ප්‍රධානව කියනවා. එතකොට මේ අණුව විදියට ප්‍රේරණයෙන් ආරෝපණය වීම ඕනම එකක වෙන්න පුළුවන්. ජලය ගත්තොත් එහෙම ජලය තුල ජලය ජල අණුවක් විදියට එක ජල අණුවක් ඩෙල්ටා ඍණ වෙලා තව ජල අණුවම සැලකුවොත් ඩෙල්ටා ධන විදියට ප්‍රේරණයෙන් ආරෝපණය වෙලා මෙතන ලන්ඩන් බල තියෙන්නත් පුළුවන්. මේ ලන්ඩන් බල ඕනම එකක ඇතිවීම සිදු වෙනවා. ඒතර මොකද්ද මුලින්ම කරන්නේ?
ද්‍රවීයද නිර්ද්‍රවීයද කියලා බලනවා. ද්‍රවීය නම් දීර්ඝවයක් ඇති වෙනවා. නිර්ද්‍රවීය නම් ප්‍රේරිත දීර්ඝවයක් ඉන්නේ. ආයනද ඉන්නේ කියලා අඳුර ගන්නත් ඕනේ. ආයන කට්ටිය ඉන්නවා. එකතු කරලා ලියන්න තියෙන්නේ. හරි ලේසි. හරි. මේ ලන්ඩන් බලයට පොඩ්ඩක් කතා කරන්න ඕන දෙයක් තියෙනවා. ලන්ඩන් බල ප්‍රබල වෙන්නේ මොන වුණොත්ද? ප්‍රේරණය මගින් ද්‍රවණ ඇති කර ගැනීම වැඩි වෙන්නේ. ලන්ඩන් බල ප්‍රබල වෙන්නේ මොන වුණොත්ද? අණුව විශාල වෙන්න තමයි ඉලෙක්ට්‍රෝන වල අස්ථායි වෙන හින්දා ප්‍රේරණයෙන් ආරෝපණය වීම ප්‍රේරණයෙන් ද්‍රවණ ඇති කර ගැනීම වැඩි වෙන්නේ. නම් හොඳට මතක තියාගන්න. ලන්ඩන් බල වැඩි වෙන්නේ අණුව විශාල වන විට අණුව ලොකු වෙන්න තමයි ලන්ඩන් බල ප්‍රබල වෙන්නේ. ඒක හොඳට මතක තියා ගන්න. දැන් මම පොඩ්ඩක් නිකන් ඕගනික් වලට සම්බන්ධ කරලා පොඩ්ඩක් ප්‍රශ්නයක් අහන්න ඕනේ බලන්න. නයිට්‍රොෆීනෝල් තුල තියෙන නයිට්‍රොෆීනෝල් කියන්නේ මෙයා තුල තියෙනවද හයිඩ්‍රජන් බන්ධන නයිට්‍රොෆීනෝල් සාම්පල් එක තියෙන හයිඩ්‍රජන් බන්ධන වර්ග මොනවද? පොඩ්ඩක් කල්පනා කරන්න. නයිට්‍රොෆීනෝල් ගත්තොත් එහෙම මේ එස්ට පුළුවන් මේ NO2 ගේ නයිට්‍රජන් කෙනෙක් එක්ක බැඳෙන්න. බෙන්සීන්ට බැඳලා ඉන්න නයිට්‍රජන් එක බන්ධන ඇති කරගන්න පුළුවන් නේද? මේක අණු දෙකක් අතර ඇති වෙන එකක්. මේක මොකක්ද එහෙනම්? අන්තර් අණුක හයිඩ්‍රජන් බන්ධන. නැත්නම් ද්විතීයික අන්තර්ක්‍රියාවමේ තියෙන්නේ. එක ෆීනෝල් අණුව තව ෆීනෝල් එක නයිට්‍රොෆීනෝල් අණුව තව නයිට්‍රොෆීනෝල් අණුවක N එක්ක බැඳෙනවා. ඒ වගේම පුළුවන් නේද මේ හයිඩ්‍රජන්ට එයා ගාව ඉන්නේ N එක්ක බැඳෙන්න. මේක එකම අණුව තුල ඇති වෙන බන්ධනයක්. මේක මොකක්ද එහෙනම්? අන්තක් අණුක හයිඩ්‍රජන් බන්ධන. එහෙනම් අපිට හයිඩ්‍රජන් බන්ධන ආකාර දෙකකට ඇති වෙන ප්‍රධානම අපි කතා කරපු ද්විතීයික අන්තර්ක්‍රියාවලදී අණු දෙකක් අතර ඇති වුණු හයිඩ්‍රජන් බන්ධන ප්‍රධානම කතා කරේ. ඒකට කියන්නේ අන්තර් අණුක හයිඩ්‍රජන් බන්ධන. නයිට්‍රොෆීනෝල් ගත්තොත් එකම අණුව තුල තියෙන මේවට කියන්නේ මොනවද? අන්තක් අණුක හයිඩ්‍රජන් බන්ධන. පැහැදිලිද? එතකොට අපි ද්විතීයික අන්තර්ක්‍රියාවල තියරි ඔක්කොම කතා කරලා ඉවරයි. හැබැයි මොකද්ද මේ ද්විතීයික අන්තර්ක්‍රියාවල යෙදීමක් තියෙන ප්‍රධානම තාපාංකයට බලපාන සාධක. තාපාංකයට බලපාන සාධක සම්බන්ධව තාපාංක විචලන ප්‍රශ්න ඇහුවොත් එහෙම සංයෝගවල ද්විතීයික අන්තර්ක්‍රියාව හිතන්න වෙනවා. හොඳට අහගන්න. තාපාංකය කියන්නේ මොකද්ද? ද්‍රවයක් වාෂ්පයක් බවට පත්වන උෂ්ණත්වය. ද්‍රවයක් වාෂ්ප වන උෂ්ණත්වය තමයි තාපාංකය කියන්නේ. කියන්නේ වාෂ්ප කරලා දාන්න ඕන. ද්‍රවය මේ වාෂ්ප වෙලා යන උෂ්ණත්වය තමයි තාපාංකය කියන්නේ. මේක හරියටම කිව්වොත් එහෙම අපේ කලාප සමතුලිතතාවයෙන් කිව්වොත් එහෙම වාෂ්ප කලාපයේ පීඩනය නැත්නම් සංතෘප්ත වාෂ්ප පීඩනය බාහිර වායු ගෝලීය පීඩනයට සමාන වන උෂ්ණත්වය තමයි තාපාංකය කියන්නේ. ඒක කලාප සමතුලිතතාවයේදී කතා කරන කොටසක්. හරි මේ අහන්නකෝ. දැන් තාපාංකයට බලපාන සාධක මොනවද? ඔයගොල්ලෝ පොඩි එකෙක් උඩ දානවා කියලා හිතන්නකෝ. පොඩි එකා ද්‍රවය වගේ. පොඩි එකා උඩ දාන්න අමාරු වෙන්නේ. තාපාංකය වැඩි වෙන්නේ මොනවද? පොඩි එකයි බර වැඩි වුණොත්. ඒ කියන්නේ මෞලික ස්කන්ධය වැඩි වෙන්න තාපාංකය වැඩි. බර වැඩි වෙන්න වාෂ්ප කරන්න අමාරුයි. පොඩි එකා බර අඩුයි. හැබැයි ඌ කීප දෙනෙක් එක්ක හොඳට බැඳලා ඉන්නවනම් කීප දෙනෙක් ඌ අල්ලන් ඉන්නවනම් ඌ වාෂ්ප කරන්න අමාරුයි නේද? ඒ වගේම තමයි මේ ජලීය ද්‍රාවණයේ ඉන්න කට්ටිය, මේ ද්‍රාවණයේ ඉන්න කට්ටිය එක එක්කෙනා හොඳට ද්විතීයික අන්තර්ක්‍රියාවකින් හොඳට බැඳලා නම් මොකද ඉන්නේ? ද්විතීයික අන්තර්ක්‍රියා ප්‍රබල නම් ඒත් වාෂ්ප කරන්න අමාරුයි. කියන්නේ මොකද්ද? බර වගේම බලපානවා. එයාගේ අණු බැඳලා ඉන්නේ. කියන්නේ ආන්තර අණුක ආකර්ෂණ බල අන්තරණක ආකර්ෂණ බල ප්‍රබල නම් ඒ තාපාංකය වැඩි වෙනවා. තේරුණා නේද? මේ දෙන්නගෙම බලපෑම් කතා කරන්න ඕන. වැඩිපුර බලපෑමක් අන්තරණක ආකර්ෂණ බල වලින් සිද්ධ වෙනවා. හැබැයි
මෞලික ස්කන්ධේ ගොඩාක් වැඩි සංයෝග වුණොතින් එයාලගේ අන්තරණක ආකර්ෂණ බල වලට වඩා මෞලික ස්කන්ධේ බලපෑම වැඩි. අපි ජෙනරල් කෙමිස්ට්‍රි පොයින්ට්ස් 500 යටතේ මේ තාපාංකය ගැන හොඳටම ප්‍රශ්න ගොඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලන්ට දීලා තියෙන දැනට දීලා තියෙන පොයින්ට්ස් වලත් මේ වගේ ප්‍රශ්න ඇති තාපාංකය සම්බන්ධ කරුණු. හරි මේ අහන්නකෝ. මට කියන්න ද්විතීයික අන්තර්ක්‍රියා නැත්නම් අන්තරණක ආකර්ෂණ බල වලින් ප්‍රබලම වෙන්නේ මොකක්ද? ඇහුව ගමන් ගොඩාක් තමයි කියන්නේ හයිඩ්‍රජන් බන්ධන කියලා. ඇහුව ගමන් ප්‍රබලම එක හයිඩ්‍රජන් බන්ධන කියලා කියන්නේ. හයිඩ්‍රජන් බන්ධන වලට වඩා ප්‍රබල නැද්ද අයන සම්බන්ධ වෙනවා නම්? මෙතන ද්‍රවණයට වඩා අයන හිතුවොත් සම්පූර්ණ ධන ඍණ ආරෝපණ. එහෙනම් ප්‍රබලම වෙන්නේ අයන ප්‍රේරිත දීර්ඝව ඊට වඩා ප්‍රබලයි අයන දීර්ඝව. අයන දීර්ඝව. අයන විතරක් බෙදලා තිබ්බොත් එහෙම ඝන ස්ෆටික වගේ අයන බෙදලා ඉන්නවනම් ඒක තමයි ප්‍රබලම වෙන්නේ. ලුණු කැටයක් විතරක් ගත්තොත් සෝඩියම් ධන වටා Cl ඍණ 6ක් බෙදලා ඉන්නේ. Cl ඍණ වටා සෝඩියම් ධන 3ක්. කියන්නේ ඒගොල්ලෝගේ අයන විතරක් බෙදලා තිබ්බොත් ඊට වඩා ප්‍රබලයි. ඒත් අපිට ද්විතීයික අන්තර්ක්‍රියාවල දැනට අපිට ඉන්නේ නම් අයන දීර්ඝව තමයි ප්‍රබලම. හයිඩ්‍රජන් බන්ධන නෙමෙයි ප්‍රබල. එයාට වඩා අයන සම්බන්ධනය ප්‍රබලයි. මොකද සම්පූර්ණ ධන ඍණ ආරෝපණ නෙන්නේ. ඊට පස්සේ දීර්ඝ ප්‍රේරිත දීර්ඝව දුර්වලම් වෙන්නේ ප්‍රේරිත දීර්ඝව තමයි දුර්වලම් වෙන්නේ. දැන් මේ ද්විතීයික අන්තර්ක්‍රියා කොටසේ මම දාලා තියෙන වීඩියෝ එක යටතේ ඔයගොල්ලන්ට වෙනම වීඩියෝ එකක් එවලා ඇති. මීට වඩා ගොඩාක් කරුණු කතා කරනවා. දැන් මම මේ ඔක්කොම ටික ඉක්මනට මතක් කරන් ගියා. ප්‍රශ්න තියෙන අය වීඩියෝ එකක් බලලා තව ඔයගොල්ලන්ට පුළුවන් ද්විතීයික අන්තර්ක්‍රියා ගැන හොඳට ඉගෙන ගන්න. මොකද මම මේ තාපාංකයට බලපාන සාධකත් එක්ක ප්‍රශ්න කීපයකුත් ඒ වීඩියෝ එකේ සාකච්ඡා කරලා තියෙනවා. අපේ ජෙනරල් කෙමිස්ට්‍රි පොයින්ට්ස් යටතේ මේවා නැවත කතා කරනවා. දැන් තේරුණාද තාපාංකයට බලපාන සාධක අපි කතා කරද්දී අන්තරණක ආකර්ෂණ බල නැත්නම් ද්විතීයික අන්තර්ක්‍රියාව වැදගත් වෙනවා. හරි එහෙනම් අපේ වුණ අන්තර්ක්‍රියා සම්බන්ධ තියරි ප්‍රාථමික අන්තර්ක්‍රියා ද්විතීයික අන්තර්ක්‍රියා ඔක්කොම තියරි කොටස අවසන්. දැන් අපි යමු 6 වෙනි ප්‍රශ්නයට. 6 වෙනි ප්‍රශ්නේ වගුවේ එතකොට අපි ප්‍රාථමික අන්තර්ක්‍රියා කතා කරා ජලය තුල ද්‍රවීය සාසංජ සිලිකන් ඩයොක්සයිඩ් තුල ද්‍රවීය සාසංජ හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් තුල ද්‍රවීය සාසංජ මැග්නීසියම් සල්ෆයිඩ් තුල මොකද්ද අයනික බන්ධන Cl2 තුල නිර්ද්‍රවීය සාසංජ මේකේ ලෝහක බන්ධනයක් තියෙනවා. එතකොට ජලය ගත්තොත් ජලය තුල තියෙන ද්විතීයික අන්තර්ක්‍රියා මොකද්ද? ජලාණු බැඳෙනවා. මේ ඩෙල්ටා ධන හයිඩ්‍රජන් ඩෙල්ටා ඍණ ඔක්සිජන් එක බැඳෙන්නේ. ඔක්සිජන් හරහා පොන්කල්ගේ ඔක්සිජන් ඉන්න මෙතන FON මොකද්ද මේ හයිඩ්‍රජන් බන්ධන තමයි ද්විතීයික අන්තර්ක්‍රියාව. ඒ වගේම තව බන්ධන වර්ගයක් තියෙනවා මොකද්ද? අනිත් වර්ගය මොකද්ද? ලන්ඩන් බන්ධන. ජලාණුවට තව ජලාණුවක් එක්ක උනම් බැඳෙන්න පුළුවන් ප්‍රේරණේ ඊළඟට SiO2 ගත්තොත් එහෙම ද්විතීයික අන්තර්ක්‍රියාව මොකක්ද? SiO2 වල ඇත්තටම ගත්තොත් එහෙම ද්විතීයික අන්තර්ක්‍රියාවක් මෙතන නැහැ. හේතුව තමයි SiO2 දැලිසක් විදියට මෙයා තව සිලිකන් පරමාණු එක්ක බැඳෙනවා. මේ හැම සිලිකන් පරමාණුවක් වටාම ඔක්සිජන් පරමාණු බැඳිලා දැලිසක් විදියට තමයි මෙයා ඉන්නේ. හරිද? ඔන්න ඔය කතාවත් එක්ක මම මේක ගැන ගොඩාක් දැලිස වර්ගීකරණයේ වීඩියෝ එකකට කතා කරනවා. මෙන්න මේ SiO2 වල ගත්තොත් එහෙම ද්විතීයික අන්තර්ක්‍රියාවක් නැහැ. මොකද එයාම ජාලයක් විදියට බැඳලා තියෙන්නේ. පැහැදිලිද? HF හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් ගත්තොත් එහෙම F හරහා එනම් ඩෙල්ටා රින් ඩෙල්ටා දාන ක්ලෝරින් හරහා තමයි බැඳෙන්නේ. එහෙනම් මොකද්ද මේ තියෙන්නේ? හයිඩ්‍රජන් බන්ධන. ඒ වගේම යාගෙත් තියෙනවා ලන්ඩන් බල. මැග්නීසියම් සල්ෆයිඩ් ඝනය දීලා තියෙන්නේ එහෙනම් ඉන්නේ අයන විතරයි. එහෙනම් ද්විතීයික අන්තර්ක්‍රියාව අපේ ඔය දීලා තියෙන හිස්තැන් වලට අනුව නැහැ. මොකද මෙයාගේ බැඳෙන්නේ අයන තමයි බැඳෙන්නේ.
එයාගේ අයනයන නිවැරදින් ඉතින් අයනයන කියලා එකක් අපි ඉගෙන ගන්න නෑනේ ද්විතීකාන්තර ක්‍රියා විදියට. එයාගේ මැග්නීසියම් ධනවට S ඍණ දෙකම තමයි වැදලා ඉන්නේ. එතන අයනයන නිවැරදින්. මේක මොන ජලීය ද්‍රාවණයක් හරි තිබ්බනම් මොන ගන්න තිබ්බ ද්විතීකාන්තර ක්‍රියා වර්ගය. ඒත් එහෙනම් ඒකටත් නෑ ද්විතීකාන්තර ක්‍රියාව. Cl2 ගත්තොත් නිර්ද්‍රවීයයි. නිර්ද්‍රවීය කට්ටිය වැදෙන්නේ ප්‍රේරණයෙන් ආරෝපණය කරගත්ත කට්ටිය. ඒ කියන්නේ ප්‍රේරිත දීර්ඝ තියෙන්නේ. ඒ කියන්නේ ලන්ඩන් බල තමයි තියෙන්නේ. ඊළඟට මර්කරි වලත් මොකද ද්විතීකාන්තර ක්‍රියාව? ලෝහ කැටායන ඉලෙක්ට්‍රෝනත් එක්ක වැදෙන්නේ. අපි එහෙම ද්විතීකාන්තර ක්‍රියාවක් කතා කරන්නේ නැහැ නේද? ලෝහක බන්ධන කියලාම ගන්නත් පුළුවන්. නැත්නම් හිස්තනක් තියන්නත් පුළුවන්. මොකද හේතුව ලෝහක බන්ධන වල ලෝහ අයනයි ඉලෙක්ට්‍රෝනයි වැදෙන විස්තරිත විද්‍යුත් ආරෝපණ අතර පවතින ආකර්ෂණ බල ගැන අපිට කතා කරන්න නැහැ. එතකොට ඒවට එන්න ඕනේ හිස්තන. අපේ සිලබස් එකේ ඒව නැහැනේ. අයන කියලා එකක් ගන්නන්නේ නැහැනේ. ඒකින්ද ඒකටත් හිස්තනක් තමයි අපි යොදන්නේ. ඒ හිස්තන 3ක් එනවා ඒක. සිලිකන් ඩයොක්සයිඩ් වල ද්විතීකාන්තර ක්‍රියාවක් යොදන්නේ අපි. මැග්නීසියම් සල්ෆයිඩ් ඝනය යොදන්නේ. මර්කරි වල යොදන්නේ. මර්කරි වල ලෝහක බන්ධනය කියලාත් ගන්න පුළුවන්. මොකද ද්විතීකාන්තර ක්‍රියාවත් ලෝහක බන්ධනය කියලාම සලකන්න පුළුවන්. බන්ධන කෝණ විචලන. බන්ධන කෝණය. රේඛීය නම් බන්ධන කෝණය කීයද? 180. ශ්‍රීයානත දී පිරමිඩ් වල 5න් 2 නම් රේඛීය වෙනවා. ඒකෙත් බන්ධන කෝණය 180. රේඛීය විභව වල බන්ධන කෝණය 180 වෙනවා. ඊළඟට තලීය ත්‍රිකෝණාකාර විභව වල ගත්තොත් එහෙම තලීය ත්‍රිකෝණාකාර ඒවා ගත්තොත් එහෙම පර්යන්ත පරමාණු තුනම එකිනෙකට සමාන නම් විතරයි. පර්යන්ත පරමාණු තුනම සමාන වූ විට පමණක් බන්ධන කෝණය කීයද? 120යි. එකක් හරි වෙනස් වුණොත් මොකද වෙන්නේ? බන්ධන කෝණය වෙනස් වෙනවා. කොහොමද වෙනස් වෙන්නේ? හිතන්න ෆ්ලෝරීන් වෙනුවට එක්කෙනෙක්ට ක්ලෝරීන් හිටියා කියන්නේ. මොකද්ද වෙන්නේ යාගේ? අරය වැඩි. අරය වැඩි වෙද්දි බන්ධන කෝණය වැඩි වෙනවා. පර්යන්ත පරමාණු වල අරය වැඩි වෙද්දී බන්ධන කෝණය වැඩි වෙනවා. ඒ කියන්නේ මෙයාගේ අරය වැඩි කියන්නේ මෙන්න මේ දෙපැත්තේ බන්ධන කෝණ දෙක විශාල වෙනවා මෙයාට වඩා. තේරුණානේ? මෙතන අයඩින් වැදුනොත් එහෙම මේ දෙපැත්තේ බන්ධන කෝණ දෙක ගොඩක් වැඩි වෙනවා. මොකද පර්යන්ත පරමාණු විශාල වෙන හින්දා. දැන් හොඳට මතක තියාගන්න තලිය ත්‍රිකෝණාකාර එකක 120 වෙන්නේ පිටත පරමාණු තුනම සමාන නම් විතරයි. ඒ වගේම තව දෙයක් තියෙනවා බන්ධන කෝණය ගැන අදහසක් කියත හැකියි. තුනම සමාන නම් විතරයි 120 වෙන්නේ. අරේ වැඩි කෙනෙක් ආවොත් මෙතන කෝණය 120ට වඩා වැඩි. මෙතනත් 120ට වඩා වැඩි. මේ කෝණ දෙකම 120ට වඩා වැඩි වෙනවා. මේ කෝණය 120ට වඩා ගොඩක් අඩු වෙනවා. 110ක් විතර වෙනවා. මොකද මේ දෙන්නගෙන්ම වැඩි වෙන ප්‍රමාණය එතනින් අඩු වෙන්නේ. ඔයගොල්ලෝගේ එක්සෑම් එකේ අහනවා බන්ධන කෝණ. එතකොට ආසන්නව කියන්නේ 120ට වඩා වැඩි නම් 120ට වඩා වැඩියක් කියලා ලියලා තියන්න. ඒතකොට එක්සෑම් එකේදී 121යි ඔම රේන්ජ් එකකට ලකුණු දෙනවා. පරාසයකට ලකුණු දෙනවා. පැහැදිලි වුණා නේද? හරි. ඒ වගේම අපි ගමුකෝ තව කරුණක් චතුස්තලීය වයත් පර්යන්ත පරමාණු හතරම සමාන නම් විතරයි. චතුස්තලීය වයත් පර්යන්ත හතරම එකිනෙකට සමාන නම් පමණයි බන්ධන කෝණය 109.5 වෙන්නේ. එකක් හරි වෙනස් වුණොත් අරය වෙනස් වෙන හින්දා බන්ධන කෝණය වෙනස් වෙනවා. පැහැදිලිද?
ආයෙ දැනගන්න ඕන ජලානය බන්ධන කෝණය 104.5. දැන් අපි කතා කරා පරයන්ත පරමාණු විශාල වෙනකොට බන්ධන කෝණය වැඩි වෙනවා. මධ්‍ය පරමාණු විශාල වුණොත් ඔක්සිජන් වෙනකොට ඊට පල්ල හැංගෙන සල්ෆර් හිටියොත් මොකද වෙන්නේ? H2S උනොත්. අරය විශාල මෙයාට වඩා. මධ්‍ය පරමාණුයේ අරය විශාල වෙද්දී මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන විකර්ෂණය ප්‍රබලයි. එතකොට බන්ධන කෝණය කුඩා වෙනවා. මේක 104.5ට වඩා අඩුයි. හොඳට මතක තියාගන්න. මධ්‍ය පරමාණු විශාල වන විට බන්ධන කෝණය කුඩා වෙනවා. දැන් PCl3 PBr3 PI3 සලකන්නකො. මේකේ මේ තුනේ පරයන්ත පරමාණු වෙනස් වෙන්නේ. Cl Br වෙද්දී මොකද වෙන්නේ? අරය වැඩි ඊට වඩා. එතකොට බන්ධන කෝණය විශාල වෙනවා. PI3 වෙනකොට ඊටත් වඩා විශාලයි. මොකද යාගේ අරය ගොඩක් වැඩි නිසා. පරයන්ත පරමාණුව විශාල වෙනකොට බන්ධන කෝණ වැඩි වෙනවා. මේ මධ්‍ය පරමාණු විශාල වෙනකොට ඉලෙක්ට්‍රෝන විකර්ෂණය වැඩි වෙනවා. හොඳට ඉලෙක්ට්‍රෝන තල්ලු ගන්න පුළුවන්. ඒතර බන්ධන කෝණය කුඩා වෙනවා. මෙයාට වඩා සෙලීනියම් හයිඩ්‍රයිඩ් එක බන්ධන කෝණය කුඩා. ආයෙ දැනගන්න ඕනේ ඇමෝනියා වල බන්ධන කෝණය. NH3 වල බන්ධන කෝණය 107යි. මේව මතක තියාගන්න. ඇමෝනියා වල 107යි. ජලය 104.5යි. චතුස්සලීයේ පරයන්ත ප්‍රමාණය 4ම එකිනෙකට සමාන නම් 109.5යි. තලියේ ත්‍රිකෝණාකාර වේ පරයන්ත ප්‍රමාණය තුන එකිනෙකට සමාන නම් 120යි. රේඛීය වේ 180යි. ඒතර ඇමෝනියා වල 107 නම් ෆොස්ෆරස් වලත් මධ්‍ය පරමාණු ආරය විශාල වෙද්දී බන්ධන කෝණය කුඩා වෙනවා. අර මෙතන කරුණ මෙතනට යදලා NH3 PH3 ASH3 SPH3 BIH3 විදියට බන්ධන කෝණ ඛණ්ඩයේ පහළට යනවා. කුඩා වීම සිද්ධ වෙනවා මධ්‍ය පරමාණුවේ පරමාණුකාරය වැඩි වීම හින්දා. එහෙනම් ඔන බන්ධන කෝණත් අපි කතා කරලා ඉවරයි. ත්‍රියාන දීපිරිමින වල ගත්තොත් එහෙම මේ පරමාණු තුන එකිනෙකට සමාන නම් බන්ධන කෝණය 120යි. මේ තුන එකිනෙකට සමාන වෙන්න ඕන. ලම්බකෝ ඉන්න දෙන්න එකිනෙකට සමාන වෙන්න ඕන. ඒ දෙන ලම්බකෝ. හරි. ඔය විදිහට තමයි එහෙනම් බන්ධන කෝණ විචලනය වෙන්නේ. එහෙනම් අපි අද කොහොම හරි ඉවර කරා ඔක්කොම බන්ධන පාඩම ෆුල් රිවිෂන් එක. මම හිතනවා ඔයගොල්ලන්ට සාර්ථකව කොහොම අඳුනගත්තා කියලා කරුණු ටික. අපි එහෙනම් මේ කොටසෙන් බහුවර්ණ MCQ ප්‍රශ්න 100කුයි ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්න 40කුයි සාකච්ඡා කරමු. මොකද එක්සෑම් එකේ අනිවාර්ය ලකුණු 10ක් පහසුවෙන්ම ලබා ගන්න පුළුවන් ලකුණු එන කොටසක් තමයි මේක. වෙන අද ඉඳන් පටන් ගමු මේ වැඩ ටික කරන්න.